සමද වැරදි වගන්ති. දත්තයක් හා තොරතුරු සම්බන්ධයෙන් පහත වගන්ති වලින් සාවද්‍ය වන්නේ. ලිපිනය දත්තයක් වේ. ඔවුනේ දැන් ICT වල පුතේ තොරතුරක් කියන්නේ ගණිත කර්මයක් කරලා තියෙන මොන හරි සංඛ්‍යා විද්‍යාත්මක විශ්ලේෂණයක්වත්. එහෙනම් පුතේ දිගටම අත් උස්සන් ඉන්න උත්තර දෙන්න කැමති දරුවෝ. එතකොට මම එයාලගේ මාරු ප්‍රශ්න අහන්න ඈ. නැත්නම් මම හැම වෙලාවම අත උස්සන්න කියන්න ඕනේ නැහැ. අත් උස්සන් ඉන්න ප්‍රශ්න වලට උත්තර දෙන්න මේ ප්‍රශ්න 50ක් තියෙනවා. 50ට උත්තර දෙන්න කැමතියි. දිගටම අත් උස්සන් ඉන්න මම එතකොට මාරුවට අහමු ලෙස ප්‍රශ්න අහන්න. එහෙනම් ලිපිනය කියන්නේ දත්තයක් තමයි පුතේ. දැන් සාමාන්‍ය ජීවිතේ නම් ලිපිනයක් කියන්නේ තොරතුරක්. හැබැයි ICT වල පුතේ ලිපිනයක් කියන්නේ ඔය තොරතුරු ඔය වගේ දේවල් නෙවෙයි. ICT තොරතුරක් කියන්නේ යම්කිසි ආදානයක් කළා සකස් කරලා ඔප්පුට්ට කරන අන්න ඒක තමයි තොරතුරක් වෙන්නේ. මාතය ලකුණු තොරතුරක් වේ. ඔව් පුතේ මාතය ලකුණු කියන්නේ සංඛ්‍යා විද්‍යාත්මක තොරතුරක්නේ. වැඩිම ලකුණ මාතය ලකුණ ඒව තොරතුරු. BMI කියන තොරතුරක් නේද එක්කෙනාගේ උස මං හිතුව උසයි බරයි දාලා ගණනය කිරීමක් කරන්නේ එන එක තොරතුරක්. වැඩිම ලකුණ දත්තයක් කිව්වොත් වැරදි පුතේ. අහන්නේ මොන වගන්තියද? සාවද්‍ය වගන්තියන උත්තරේ හරිය අංක 3 තමයි එන්නේ. අහන්නේ මොන වගන්තියද? සාවද්‍ය. වැඩිම ලකුණ දත්තයක් නෙවෙයි ඒක තොරතුරක්. ඉතින් ඒක නිසා මේ වගන්තිය අපිට පිළිගන්න වෙන මොකක් කියලාද පුතේ? සාවද්‍යයි කියන. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. පහත වගන්ති වලින් අසත්‍ය වන්නේ වැරදි කෙනා අහන්නේ. MRI ස්කෑන භාවිතයේදී ගුවන් විදුලි තරංග හා චුම්බක දෝංකාර භාවිතයෙන් ශරීරයේ ත්‍රිමාන රූප ලබා ගන්න. ඕක පුතේ දැන් MRI ස්කෑන් එක අපිට අහිත කර නැහැ. හැබැයි මේක ටිකක් කොස්ට් එකයි මම රුපියල් 30000 කරන ස්කෑන් එකක්. මේකෙන් කරන්නේ ගුවන් විදුලි තරංග සහ චුම්බක දෝංකාර තමයි යවන්නේ. හැබැයි ශරීරයට අහිත කර නැහැ මේක. මේකෙන් කරන්නේ ඇඟ ඇතුලේ මොලේ වගේ වල ස්කෑන් කරගන්න ඇඟ ඇතුලේ ස්කෑන් කරලා එළියට ගන්න කරන print outs වගේ ගන්නවා යා. CT ස්කෑන භාවිතයේදී X කිරණ භාවිත කරයි. නමුත් ඒවා ශරීරයට අහිත කරවීම ප්‍රබල තරම් නෑ වැරදි පුතේ. මේක වැරදි වගන්ති. අහන්නේ අසත්‍ය කෙනා තමයි. මොකක්ද ඒ කියන්නේ CT වල X කිරණත් නිකන් X නෙවෙයි ප්‍රබල X කිරණක් පාවිච්චි කරන්නේ. ඒක CT ස්කෑන් එකේ ප්‍රබල X කිරණක් පාවිච්චි කරායින් පස්සේ ඒවා ශරීරයට ඉතාම අහිත කරයි. අහිත කර නොවේ කියන්න බෑ. ECG යන්ත්‍ර භාවිතයෙන් හෘද ස්පන්දනය මයින් හරි නේද පුතේ? EEG වලින් මොලේ මයින් අපි ECG වලින් හෘද. ටෙලිවේදකම භාවිතයට සෞඛ්‍ය පුහුණුව ලැබුවා අය සිටිය යුතු. ඔව් අනිවාර්යෙන් පුහුණුව ලැබූ අය දුරස්තව ICT පාවිච්චි කරනවා නම් පුතේ අපි ඒවට කියන මොකක් කියලාද? ටෙලිවේදකම අනිවාර්යෙන් පුහුණුව ලැබුවා අයකට විතරයි ටෙලිවේදකම කරන්න පුළුවන්. එහෙනම් very good වගීෂා. ඔයාගේ උත්තර දෙකම හරි. මට 3ටයි 4ට එකක් ඉස්සර කියන්න බලන්න පුතේ උත්තරේ 3ටයි 4ටයි. ඔව් එමුනා 3ට කියද පුතේ? 3. ඔව් 4ට 4ටත් 3. මෙතනින් අහනවා තුන්වෙනි වගන්තියේ MRI එකේ පුතේ 3D තමයි ත්‍රිමාන රූප ගන්න. RF මේකෙත් අහන්නේ සත්‍ය වගන්ති. RFID මගේ සතු චර්යා නිරීක්ෂණය කළ හැක. ඔන්න ඒක එකදින RFID කියන පුතා රේඩියෝ ෆ්‍රීකවන්සි එකක් යවලා අපි අර සතුන්ගේ කන් වල ටැග් එකක් ගහලා ඒ සතා ඉන්න තැන අපිට හොයාගන්න පුළුවන්. RFID මගේ. එහෙනම් උත්තරේ 3 නෙවෙයි 1 නේද පුතේ හරි වගන්ති. ගොවිපළවල CAD භාවිත කරන CAD කියන්නේ computer aided drawing පාවිච්චි කරන පුතේ ගොවිපළවල කළමනාකරණය සඳහා නෙවෙයි. දැන් උදාහරණ ගොවිපළ කළමනාකරණ සඳහා RFID පාවිච්චි කරනවා. දැන් CAD වලින් කරන්න පුතා ත්‍රිමාන රූප අර අඳින එක අපි ගෙවල් වල සැලසුම් මැදින එකනේ. එහෙනම් දෙක වැරදි කොහොමත් අහන්නේ සත්‍ය වගන්තිය. රෝගියා නිවසේ සිට අධීක්ෂණයේ E channelin නෙවෙයි පුතේ. ගෙදර ඉඳලා අධීක්ෂණයට අපි වෙනම ඒක කියන්නේ නිවසේ සිට අධීක්ෂණය කියලා අපි home monitoring system කියලා අපි කියන්නේ. E channelin කියන්නේ නිවසේ ඉඳලා වෛද්‍යවරයෙකු වෙන් කරවා ගැනීම. සර් චර්වයන් කරද්දී මොකද චාර ප්ලේස් එකට චර්යාව කියන්න බෑනේ. නෑ පුතේ. සතුන්ගේ චර්යාවන් කියන්නේ එයාලා කොහෙද ඉන්නේ කියන එක අපි හොයාගන්න චර්යාවන්. එයාලා දැන් චර්යාවෙන් හැසිරීමක්නේ. එයාලා මේ වෙද්දි කොහෙද ඉන්නේ? එයාලා දැන් මේ වෙද්දි ඉඩමේ තමන්ගේ සීමාවෙදි ඉන්නේ. චර්යාවක් කියන්නේ මේක නේ. දැන් උදාහරණයක් අපි කරනවා ළමුන්ගේ චර්යාව නිරීක්ෂණය කරනවා. එයාලා කොහෙද නිතර යන්නේ ටොයිලට් එකටද? නිතර යන්නේ චර්යාවක් කියන්නේ පුතේ හැසිරීමක්. ගතිගුණ නෙවෙයි චර්යාවකින් හැසිරීමක්. එයාලා දැන් මේ වෙද්දි කොහෙද සතුන්ගේ චර්යාවන්. අපිට පුළුවන් ඔය දැන් අහන්න පුතේ ඔය දැන් සිංහයොන්ටම අල්ලගෙන කලේ RFID එක ගහලා චර්යාවනේ සතා මොකද හැසිරෙන්නේ වැඩිපුර මස් මොනවද කන්නේ ඒව බලන්න ඔය RFID වල තමයි මොනිටර් කරන්න යා. සතා දැන් කොහෙද ඉන්නේ? එයා දවල් කාලේ වැඩිපුර ඇවිදිනවද? නිදාගන්න කොයි වෙලාවද? අන්න ඒ වගේ සතුන්ගේ චර්යාව නිරීක්ෂණය ගන්න
මෙන්න මේ වගේ ටැග් එකක් අපි හයි කරලා ඒක chip එක ගන්න මෙතනින් එයා ඉන්න දැන් අපිට හොයාගන්න පුළුවන්. මේක කොහොමත් වැරදිද පුතේ? රෝගියා ගෙදර ඉඳලා අධීක්ෂණයට අපි ඊචරලින් නෙමෙයි කියන්නේ. මොකද ඊචරලින් කියන්නේ? අපි වෛද්‍යවරයෙක් වෙන් කරගන්නේ. අධීක්ෂණ කියන්නේ වෙනම කරදරයක් පුතේ. නිවසේ සිට අධීක්ෂණය කරන්න වෙනම මැෂින් හයි කරලා ඒකට පුහුණුව ලැබුවා අය හිටියක් අය කෙනෙක් නිවස නවත්තලා එයා හරහා වෛද්‍යවරු උපදෙස් ලබා ගන්නවා. ටිකක් සල්ලි දෙන්න ඕනේ වැඩේ කරන්න. ඊචරලින් කියන්නේ ඒක නෙවෙයි පුතේ. අපිට කෝල් එකක් දීලා හරි SMS එකක් මගින් හරි ඊමේල් එකක් මගින් හරි ડોක්ටර් කෙනෙක් වගේ කෙනෙක් අපි වෙන් කරගන්නවා නම් ආන් ඒක තමයි ඊ channel එකේ channel කරනවා කියන්නේ. channel කරගන්න එක. ECG මගින් හෘද ස්පන්දනය වැඩි. ECG වලින් කරන්නේ පුතේ අපි EEG වලින් කරන්නේ මොලේ මේ ක්‍රියාකාරීත්වය මොනිටර් කරන එක තමයි කරන්නේ. ECG වලින් තමයි හෘදේමයි. එහෙනම් වැරදි උත්තරේ දාන්නේ නෑ සත්‍ය වගන්ති අහන්නේ. උත්තරය අංක මේක කොහොමත් වැරදි. ගෙදර ඉඳලා නෙවෙයි පුතේ E channeling කරන්නේ. E channelling කරන්නේ අපි ડોක්ටර් කෙනෙක් වෙන් කරගන්නේ. නිවසේ සිට අධීක්ෂණය කියන්නේ ඕක නෙවෙයි පුතේ. මේකට කියන්නේ අපි හෝම් මොනිටරින් සිස්ටම් එකක් කියලා කියන්නේ. මේකේ උත්තරය අංක 1 3. කැට් පාවිච්චි කරන්නේ කැට් වලින් කරන්න පුතා ගෙවල් වල සැලසුම් නෙමෙයි ගොවිපලක් කලමනාකරන ඉදි නෙවෙයි ගොවිපලක් කලමනාකරන අපි ගවයෝ කී දෙනෙක් ඉන්නවද දැන් ඒක කිරි ගන්න ගවයෝ කී දෙනෙක් ඉන්නවද ආන් ඒ වගේ ඩේටාබේස් එකක් පවත්වන උනොත් ගොවිපල කලමනාකරණයක් කරන එහෙනම් ආ වගේ සතුන්ගේ චර්යාවන් බලලා අපිට ඒ වගේ දෙයක් නම් පාවිච්චි කරන්න පුළුවන් කැට් වලින් කරන්න පුතා කැට් කියන්නේ කම්පියුටර් ඒරියා ඩ්‍රෝවිං අපි කැට් පාවිච්චි කරනවා කර්මාන්ත කියන්නේ මේ වේද අපි අර ඉංජිනේරු විද්‍යාවේදී ඉංජිනේර්ස්ලා ඒක දිහා මොන හරි නිර්මාණයක් කරන්න කරේ ඒක සැලසුම ඇද ගන්නවා soft copy එකක් ඒකලා print කරන්නේ plotter එකකින් අපි ලකුණු කරන්නේ තමයි ඒක මුද්‍රණය කරන්නේ. ඒතර cat ගොවිපල කලමනාකරන සඳහා cat භාවිත කරන මේක හොඳම උත්තරේ මම අහන්නේ. මේවා කොහෙන් හරි සමානකව යන්තම් ගෑය නැත නැත්නම් දැන් උදාහරණ කවුරු ගියයි එහෙනම් ගොවිපලක් හදද්දී අපි ගොවිපල හදන්න එපා නිර්මාණය කරන්න කියලා. එහෙම කරොත් පුතේ IT නැති දණක් නැහැ නේ. මොනොත් මේ කොහෙන් හරි CAD එකක් ගැන කිව්වොත් අපි පාර හදන එකෙත් CAD එකක් යූස් කරනවා. මොන පාර අන්දි ප්ලෑන් එක දිනවනේ කියලා. එහෙම නෙවෙයි. වඩාත්ම හොඳ උත්තරේ නහන්නේ කෙලින්ම පුතා RFID පාවිච්චි කරන්නේ නැහැ මිනිස්සුන්ට හයි කරන්නේ නැහැ RFID පාවිච්චි කරන සතුන්ට. ඕක මිනිස්සුන්ගේ හයි කරන්නේ නැහැ හයි කළා කොහෙද යන්නේ කියලා බලන්නේ නැහැ. මේ තාක්ෂණ කෙලින්ම පාවිච්චි කරන සතුන්ගේ චර්යාවක් සඳහා. ඒක හදලා තින්නේ ඒකටම. නමුත් CAT කියන එක බහුලව භාවිත කරන්නේ මේ ගොවිපළ වලට නෙවෙයි. ඒක කරු තර්ක කරලා හිනන්නේ නැහැ ගොවිපළක් හදන්න කලින් ගොවිපළේ ප්ලෑන් එක අපිට අඳ ගන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. එහෙම වටෙන් නෙවෙයි පුතේ වඩාත්ම නිවැරදි උත්තරේ තමයි අපි ලකුණු කරන්න ඕන. එහෙම වුණොත් ඕන එකකට අපිට සමාන කරන්න පුළුවන් එහෙම වුණොත් ඒක නිසා හොඳම උත්තරය අංක 1. මාර්ගත සාප්පු සවාරියද අසත්‍ය වන්නේ. මොකද පුතේ මාර්ග සාප්පු සවාරිය අසත්‍ය. මාර්ගත සාප්පු සවාරිය නිවසේ සිට බාහන වෙනුම් කළ හැකි වූ ගෙදර ඉඳලා අපිට පුළුවන් මේ කාලේ මාර්ගත සාප්පු සවාරියාම කොවිඩ් වසංගතයේ කාලේ ඉතාමත් යෝග්‍ය මේ කාලේ තමයි ඉතාමත්ම යෝග්‍ය වෙන්නේ අපිට. පැය 24 තුලම ගනුදෙනු කළ හැක පුළුවන්. ඇඳුමක් ඇඳ බලා ඇනුම් කරන්න පුළුවන්ද? අඳින්න බෑනේ පුතේ. ඇනුම් කරන්න විතර අපිට පුළුවන් අඳින්න බෑ. එහෙනම් උත්තරේ දෙන්නේ අංක 4. මට කවුද පුතේ නම් 5ටයි 6ටයි උත්තර දෙන්නේ. මං අහන්නම් දේශාන්තකින්. කියන්න බලන්න දේශාන්ත 5ටයි 6ටයි. 5ට 2. 6ට 4. ආදාන උපාංග පමණ මූසිකේ ආදානයක් මෙහෙයුම් යටි ආදානයක් පරිගණක තිරයේ මෘදු පිටපත් අවුට්පුට් කරන්න. පරිගණක තිර වර්ග 3 මත ගන්නේ CRT LCD LED මේවා soft copy output කරන්න. 3 වලට මාර්ග ගුලාව ආදානයක් ආලෝක පෑන ආදානයක් ලකුණු කරණය කියන පුතේ plotter අර CAD වලින් හදපු සැලසුමේ මුද්‍රණය නම් වැරදි. යතුරු පුවරුව හරි මාර්ග ගුලාව හරි මුද්‍රණ යන්ත්‍රය වැරදි. එයා ප්‍රතිදානය. එහෙනම් උත්තරේ දෙක නේද? මාර්ග ගුලාව ආදානයක් ආලෝක පෑන ආදානයක් යතුරු පුවරුව ආදානයක්. මාර්ග ගුලාව කියන්නේ පුතේ ට්‍රැක් බෝල් කියලා අපි කියන්නේ. අර මවුස් එක වගේම බෝලේ එහාට මෙහාට කරද්දී ඊතලේ එහාට මෙහාට යන. මාර්ග ගුලාව කියන්නේ ට්‍රැක් බෝල් එකට මවුස් එක වගේම දැක්වීමක්. හැබැයි යතුරු පුවරුව දැක්වීමක් නෙවෙයි පුතේ. 6. පහත උපාංග ද්විතීක පමණක් වන්නේ. මොකද පුතේ ද්විතීක කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකයට ඍජුව ප්‍රවේශෙන්න බැරි නම් අපි කියනවා ද්විතීක කියලා. මධ්‍ය සැකසුම් ඒකකයට ඍජුව ප්‍රවේශෙන්න පුළුවන් නම් ප්‍රාථමික. මොනවාද ප්‍රාථමික? RAM, ROM, cache, memory, register memory. මොනවාද ද්විතීක? චුම්බක මාධ්‍ය, ප්‍රකාශ මාධ්‍ය, ඝන මාධ්‍ය වර්ග 3යිනේ. චුම්බක තමයි hard disk, සුනාමිය තැටිය, ඊට පස්සේ ඔය අපි කතා කරේ චුම්බක පටි. CD, DVD, Blu-ray ප්‍රකාශ මාධ්‍ය, ඝන මාධ්‍ය තමයි pen drive, memory chip. චුම්බක මේ ද්විතීක චුම්බක විතරයි. ද්විතීක විතර වෙලාවක් මදි මෙතන. මොනවද ඒවා වෙන්නේ? චුම්බක වෙන්නත් ඕන. ප්‍රකාශිත ඇටිය බෑ.
එයා ප්‍රකාශයට ඇටියේ චුම්බක වෙන්නේ නැහැ. එයා ප්‍රකාශමානයි. එහෙනම් වැරදි නේ හරි හිතන්නවත් එපා. hard disk එකට හරි. සැනලිතාවකයේ ඝනමාද එහෙනම් වැරදි. මෙමරි කාඩ්පත් ඝනමාද එහෙනම් වැරදි. චුම්බක පටිය හරි. දෘಢ තැටිය හරි. සුනම්‍ය තැටිය හරි. එහෙනම් උත්තරේ අංක 4 දේශාන්තක උත්තර හරි. very good. එහෙනම් අපි 7යි 8යි අහමු. මම එකේ ප්‍රශ්න දෙක ගන්න අහන්න පුතේ. පුළුවන් පුතේ දාන්න පුළුවන්. විශ්මි කියන්න බලන්න. 7ටයි 8ටයි. 7ට 2. හයියෙන් කියන්න පුතේ 7ට 2. 8ට 4. හරි බලමු. පහත වගන්ත වලින් සත්‍ය වන්න. ප්‍රශ්න කියවන්න පුතේ කියවලා කරන්න. මෙහෙයුම් පද්ධති මෘදුකාංගය. හරි නේද පුතේ අපි? මෘදුකාංග ප්‍රධාන වර්ග දෙකයිනේ මොනවද ඒවා? පද්ධති මෘදුකාංගයි යෙදුම් මෘදුකාංගයි. පද්ධති මෘදුකාංග වර්ග 3යි මොනවද පුතේ ඒවා? මෙහෙයුම් පද්ධති, උපයෝගීතා මෘදුකාංග සහ භාෂා පරිවර්තක. එතකොට ඔය මෙහෙයුම් පද්ධතිය Windows 7 8 10 Linux ඒ වගේ දේවල් උපයෝගීතා කියන පුතේ ප්‍රතිවෛරස් මෘදුකාංග. එතකොට තව තියෙනවා තැටි බෙදීම, පංගු බෙදීම, නිර්කණ්ඩනය වගේ දේවල්. භාෂා පරිවර්තක නම් 3යි assembler, අර්ථ වින්‍යාසකය, සම්පාදකය. යෙදුම් මෘදුකාංගෙන් අපි චිත්‍ර අඳින ඒවා, ගේම් ගහන ඒවා, ලියුම් ටයිප් ආන් ඒ වගේ දේවල්. මෙහෙයුම් පද්ධති මෘදුකාංගේ හරි. පරිගණක ක්‍රීඩා උපයෝගීතාවේ වැරදි නේද? පරිගණක ක්‍රීඩා උපයෝගීතාවේ වැරදි. තැටි බෙදීම යෙදුම් මෘදු වැරදි. ප්‍රතිවෛරසයේ යෙදුම් මෘදුකාංගයද නෑ. එහෙනම් උත්තරේ කවුද? අංක 1 නේද? මෙහෙයුම් පද්ධති මෘදුකාංගය. පද්ධති මෘදුකාංග වර්ග 3යිනේ පුතේ මොනවද ඒවා? මෙහෙයුම් පද්ධති, උපයෝගීතා මෘදුකාංග, භාෂා පරිවර්තක. එහෙනම් මෙතන ප්‍රතිවෛරසයේ යෙදුම් මෘදුකාංගයක් නෙවෙයි පුතේ මොකක්ද එයා? උපයෝගීතා මෘදුකාංගය. පරිගණක පද්ධතියට මොන හරි දෙයක් කරන්න අවශ්‍ය නම් ඒවා තමයි උපයෝගීතාවයක් කියන්නේ. මනුස්සයාට මොන හරි වැඩක් කරගන්න ඕන software නම් අපි යෙදුම් මෘදුකාංගයක් කියන්නේ. එහෙනම් ප්‍රතිවෛරසය අපිට වැඩක් නැහැ. ඒකින් කරන්නේ පරිගණක පද්ධති ආරක්ෂාව. එහෙනම් ඒක උපයෝගීතාවයක්. පරිගණක ක්‍රීඩා අපිට ඕන. එහෙනම් ඒක යෙදුම් මෘදුකාංගය. තැටි බෙදීම අපිට එපා. ඒක මහ පරිගණකරු. එහෙනම් ඒක උපයෝගීතාවයක්. නේ? එහෙනම් මේවා ඔක්කොම පද්ධති මෘදුකාංග. එහෙනම් හොඳම උත්තරය අංක 1 මෙහෙයුම් පද්ධතිය. පද්ධති මෘදුකාංගයක් අහන්නේ අසත්‍ය නෙවෙයි සත්‍ය වගන්තිය. තේරුණා නේද? විශ්ම එක ඔයාගේ වැරදි උත්තරය. දෙක නෙවෙයි උත්තරය අංක 1 එන්න. පහත දැක්වෙන ජාල ස්ථල විද්‍යාව කුමක්ද? දැන් පුතේ මේ වගේ මධ්‍යගත ස්විච් එකකට හෝ නාභියකට අපි ගහනවා නම් පරිගණක. ඒක අනිවාර්යෙන් ස්ටාර් ටොපොලොජි නේද? එහෙනම් කවුද යා? ස්ටාර්. මෙෂ් කියන්නේ සෑම පරිගණකම එකිනෙක සම්බන්ධ කරන කෙනා. ට්‍රී කියන්නේ රුක්කාකාර. අපි යාට කියනවා දෙලිස් රුක්කාකාරයක තව නමක් කියනවා හයිබ්‍රිඩ් කියනවානේ. හයිබ්‍රිඩ් ටොපොලොජියක් කියලා කියනවානේ. 1 2 3 4ට අපි උත්තර කිව්වා පුතේ. දැන් පාරක් වෙලා මගෙන් උත්තර අහන්න මම උත්තර දාන්නේ නැහැ. කලින් එන්න ඕනේ 6ටත් මම 6යි 5ට පටන් ගත්තේ ක්ලාස් එක. වෙලාවට වැඩ කරන්න හුරු වෙන්න ඕන. මේක මොන ටොපොලොජියද? මේක බස් එකක් නෙවෙයි. බස් කියන්නේ මැද වයර් එකට පරිගණක එකිනෙක සම්බන්ධ වෙන එක. හිතන හිතලාට ක්ලාස් එකට එනවා පරක් වෙලා අහනවා මගෙන් එකට කියලා දෙකට කියලා. මට වෙන වැඩක් නැහැ උත්තර කී කියන්න නේද? හිතන හිතලාට ඇවිල්ලා. හුරු වෙන්න පුතේ පොලක් වෙලාවට වැඩක් කරන්න හුරු වෙන්න. ඔයාලා බලන්න මම කවදාවත් මම මේ වෙනකම් මම හිතන්නේ මම ඔයාලගේ ක්ලාස් එක මම පරක් කරලා නැහැ පුතේ. දැක්වීමේ උපාංග කියන පුතේ මේ දැන් මම යූස් කරන්නේ. මෙන්න මේ පුතේ දැක්වීම. මොකක්ද ඒක? මේ වගේ පොයින්ටරයක් එහාට මෙහාට ගෙනියන්න පුළුවන් නම් ක්ලික් කරන්න පුළුවන් අපි කියනවා දැක්වීම. දැන් එහෙනම් මගේ මේ පාවිච්චි කරලා තියෙන මෙන්න මේ පෙන් එක. මේක ලයිට් පෙන් කියන්න බෑ මේක. මේක පොයින්ටරයක් තියෙන කෙනෙක්. මේක දැක්වීම. එහෙනම් මේකේ බලන්න මේ ටච් එකේ මම ක්ලික් කරා මේ පේනවනේ. ආන් ඒව තමයි දැක්වීමක් කියන්නේ. ඒතකොට කීබෝඩ් එක දැක්වීමක් වෙන්නේ නැහැ. යාට කීබෝඩ් එක බලන්න මම ඉබුවා කියලා එහාට මෙහාට මුකුත් කියන්නේ නැහැ. හැබැයි මවුස් එක පුළුවන්. මේකේ ලයිට් පෙන් එක මෙන්න මේ වගේ ඒවා පුළුවන් නේ. ඒව පුළුවන්. තේරුණා පුතේ පොයින්ටර් කියන්නේ ඒකයි ඈ. සිංගල් නෑලු සිංගල් නෑ සිග්නල් නෑ කියලා හිතුවේ මට ආයි මොනට යන්න බෑ. ඔය බොරු. ඔයා සිග්නල් එක කතන්දර නෙවෙයි. වෙලාවට ඇවිල්ලා නෑ පුතේ. ඔයාට මං අහුවෙන්නේ නෑ ඔයාලා. සිග්නල් නෑනේ ස්පෙලිං සරි සිග්නල් SIGNAL. බොරු ඔය පරක් කියලා අනික නම නම් දාලා දෙනවා ඔබට කියවන්න බැහැ එන්න. හරි පස්සේ වීඩියෝ බලන්න පුතේ. අපිට වෙලා යනවා වැඩේ ඈ. ආයි මුලට යන්න බෑ. වීඩියෝ එක බලන්න.
පහත දැක්වෙන කෙවෙනිය කුමක්ද? කවුද පුතේ මේ කෙවෙනිය? ඒක අහමු. අපි අහමු ඒක. නෑ නෑ ඔයාලා බොරු ඔය පරක් වෙලා ඇවිල්ලා උත්තර කියන්නේ. අපි අනුෂ්කගෙන් අහමු. අනුෂ්ක කියන්න බලන්න පුතේ මේවා. 9ට VGA ඔව් කියන්න පුතේ 10ට 4 බලමු. පහත දැක්වෙන කෙවෙනිය වන්නේ කුමක්ද? මෙයා කවුද පුතේ? VGA පෝර්ට් එක. මෙයා අතර මේල් පෝර්ට් එකක් සිදුරු තියෙන්නේ. මෙයා පරිගණක තිරය සහ බහුමාත්‍ය ප්‍රක්ෂේපකය සම්බන්ධ කරන්නේ නේද අපි? එතකොට කෙවෙනිය කුමක්ද? අනිවාර්යෙන් VGA. HDMI කියන high definition multimedia interface. VGA කියන්නේ video graphic array. සීරියල් නෙවෙයි පුතේ. සීරියල් එක මේ පාට නෙවෙයි. මේ නිල් පාට පෝර්ට් කීය තියෙනද? 15ක් තියෙනවා. මෙයා VGA එක. සීරියල් එක මම හිතන්නේ 9යි තියෙන්නේ. සීරියල් නෙවෙයි මෙයා VGA පෝර්ට් එක. HDMI කියන්නේ high definition multimedia interface. ඒ මෙයා නෙවෙයි. විශේෂයෙන් තමයි HDMI තමයි quality එක වැඩි. එයා audio video දෙකම ගෙනියන්න පුළුවන්. සීරියල් කියන්නේ ශ්‍රේණිගත කියන එයත් මේල් තමයි. හැබැයි මේක නෙවෙයි. parallel කියන්නේ රෝස පාටයි සිදුරු 25ක් තිබුණේ. printer එහෙම ගිහුව ආන් එයා. එහෙනම් උත්තරය හරි very good. අංක 1. 10 බලන්න. මෙන්න මේක සම්බන්ධින් සාවද්‍ය වන්නේ. රූපයේ දැක්වෙන්නේ දැක්වීමේ උපක්‍රමයක්. ඔව් නේද? මේ වගේ මේ බලන්න අර මං කිව්වේ මේ පොයින්ටර් එකක් වගේ යූස් කරගෙන මේ පෙන් එකක්. මේවා පෑන නිකන් පෑන නෙවෙයි. මේක පේන තුඩක් තියෙනවා. රූපයේ දැක්වෙන්නේ ආලෝක පෑන හරිනේ. ලයිට් පෙන් එකක් මේක. පරිගණක තිරමද ඇඳීමට භාවිත වුන් හරිනේ මේ වගේම අඳින්න පුළුවන් මේකේ. මේ ස්වයංක්‍රීය ආදනය. ස්වයංක්‍රීය කියන්නේ පුතා අර මතකද අපි OMR, OCR, barcode reader, MICR වගේ අර ලේසර් තාක්ෂණය වගේ දෙයක් පාවිච්චි කරලා දත්ත ඉන්පුට් කරනවා තමයි ඉලක්කම් වලින් ඔබන එකක් එන්නේ. අපේ අතේ ඇඟිලි පාවිච්චි නැහැ නේද? අල්ලගන්න දැන් කිය අතේ ඇඟිලි අල්ලගන්න පාවිච්චි කරන කාඩ් එක එහෙම නෙවෙයි. අර ඇඟිලි වලින් ඔබ ඉන්පුට් කරන්නේ නැත්නම් ඒක ස්වයංක්‍රීය. ඊළඟ ගයි සර් එනං වැලමිටෙන් අල්ලලා කාඩ් එක අදින්න ගියා. එහෙම නෙවෙයි. අදහස් කරන්නේ මේ ඇඟිලි තුඩ වලින් ඉන්පුට් එකක් දෙන්නේ නැත්නම් අපි ඒවට කියන්නේ ස්වයංක්‍රීය. එහෙනම් මේක ඇඟිලි වලින් අල්ලන් මේක අදිනවට එහෙනම් මේක ස්වයංක්‍රීය වෙන්නේ නැහැ පුතේ. මේක අත්විරු ක්‍රමයක්. අතින් අපි ඉන්පුට් කරන්නේ. කම්පියුටර්ස් වලට පුළුවන් පුතේ මේක හයි කරන්න පුළුවන්. දැන් මම මගේ එකත් මේ හයි කරලා දෙන හැම එකක් තමයි මේ පරිගණකයට ගහලා මේ අදින්න පුළුවන්. මට ඕන නැදලා දෙන්නද? මේ වෙන අදින්නේ මම. මේ මවුස් එකේ නෙමෙයි අදින්නේ. පුළුවන්. කෙලින්ම ගහන්න බෑ කම්පියුටර් මොකක් හරි ඩිවයිස් එකක් කරහා ඉන්පුට් එකක් දෙන්න පුළුවන්. හැබැයි මේ තිරයන් ඉන්න බෑ මගේ. මේක මේ තිරයක් නෙවෙයි මේක යන්දොත් එහෙම නිකන් ලියවේ පෑනකින් යන්දා වගේ. පෑනකින් යන්දා. එහෙම ලියන්න බෑ මේකේ. හරි 11ටයි 12ටයි කවුද මට උත්තර දෙන්නේ? හරිනේ පුතේ නම මේක උත්තරේ? එක නිපුණකින් ආව නිපුණ කියන්න බලන්න පුතේ 11ට උත්තරේ. 11ට 2. 12ට. 12 මේ 12ට 3 වෙනි. බලමු. මෙතන අහනවා පහත දැක්වෙන සටහනේ රූප සටහනේ තියෙන දත්ත සම මාධ්‍යකේ නොහැක්කේ. දැන් මේවා පුතේ වඩාත්ම හොඳ එක කියනවා. ඔයාලා මේ ගෙස් කර කියන්න මෙහෙමත් තියෙන්න පුළුවන්. එහෙම නෙවෙයි. පේන්න තියෙන දේවල් මම අහන්නේ. එතකොට අනිවාර්යයෙන් මේ වගේ චන්ද්‍රිකාවකින් මේ වගේ තැටියකට යන අනිවාර්ය ශුද්ධ තරංග තියෙන විය නොහැක්කේ අහන්න. මේවා ශුද්ධ තරංග. ඊළඟට මෙතන මේ නෙට්වර්ක් එකක් කරන අනිවාර්යයෙන් මේ වගේ නෙට්වර්ක් එක අනිවාර්යෙන් ගොව මොනවද ඇමරුම් කම්පියුටර් නෙට්වර්ක් LAN නෙට්වර්ක් එක මේ ලෝකල් ඒරියා අනිවාර්යෙන් ඇමරුම් කම්පියුටර් වල තියෙනවා. පේන්න තියෙන මෙතන මේ වයර් පේන්න තියෙන අපි. ඊළඟට මෙතන ප්‍රකාශන තුන මේ වගේ එකකින් අනිවාර්යෙන් අපි ඉන්ටර්නෙට් වල යනවා මේ වගේ එකකින් ෆයිබර් තමයි යන්නේ. මේ වගේ ජාලයක් දැන් අනිවාර්යෙන් SLT ලා ඩයලොග් වල ෆයිබර් යන්නේ. එහෙනම් මේවා අනිවාර්යෙන් ඉන්ටර්නෙට් නම් ෆයිබර් කේබල් එකේ වයර් ඇඳලා තියෙනවා. මේකේ අදෝරක්ත කිරණයක් පේනවා. අදෝරක්ත පාස් සමන් ටීවී රිමෝට් වල වයර් මේ වගේ දේවල් වලනේ. එහෙනම් වඩාත්ම විය නොහැක්කේ අදෝරක්ත. දැන් ඔයාලා කියයි නෑ මේක ඇතුලේ මේ තියෙන්න පුළුවන් සර්. එහෙම වුණොත් පුතේ ඔක්කොම හරි. එහෙනම් උත්තරයක් ගන්න බෑ තේරුණා නේද? මෙතනින් වඩාත්ම හොඳ උත්තරය. එහෙනම් පුතා very good උත්තරය අංක 2 තමයි. නේද? දැන් එකපාරක ප්‍රශ්නයක් ආවොත් ඔන්න ඔය වගේ ඔයාලා නටක්ස මම කියන්නේ. ඒකේ අපි කරා පද්ධති වර්ග දෙකක් තියෙන පුතේ විවෘත පද්ධති සංවෘත පද්ධති කියලා. ඊට පස්සේ මම ඔයාලගෙන් අහන්නේ මේ ප්‍රශ්නෙම මට කියන්න බලන්න මේ අපේ පෘථුවිය විවෘතයිද සංවෘතද? නැත්නම් අපේ ඕසෝන් ස්තරය විවෘතයිද සංවෘතයිද? අර පෘථුවිය කිව්වොත් නේ පෘථුවිය ගන්නවා. නැත්නම් අපි ශීරපතේ මොකද ඒකට කියන්නේ? අපි අර කියන්නේ අපේ මේ ඔව්නේ ඒක කියන්නේ. මොකද ඒකට නම මම දැන් කියන්නේ. අපේ පෘථුවිය සංවෘතයිද විවෘතයිද?
සංවෘතයි කියන්නේ. අපි කියන්නේ වැසුණු එකක් කියලා. දැන් අර මට මතක නැහැ උස ප්‍රමාණය කිලෝමීටර් 11ද කොහෙද දැනගන්නේ. එතනින් එහාට අපේ මේක වැහිලා තියෙන්නේ. එතකොට ඒකට තමයි අපේ අර ඔක්සිජන් එක ගැටෙනකොට ගිනි ගැනීමක් කියන එක සංවෘත පදය. ඊට පස්සේ අයි ඕසෝන් එකේ වැහිලා නැතිනේ මේ පෘථිවි වටේට ඕසෝන් ස්තරයක් තියෙනවා වැහිලා තියෙනවා. ළමයි කියන නෑසෝක විවෘතයි. දැන් මාකින් එකේ ඒලල් පේපර් අහු ප්‍රශ්නයක්. ඒලල් එකේ තියෙන්නේ සංවෘතයි කියන්නේ. පෘථිවිය සංවෘතයි. ළමයි කියන නෑසෝ රෝග විවෘතයි. මං කිව්වා කොහොමද විවෘත වෙන්නේ කියලා. ඇයිසර හිලක් තියෙන ඔබ කියන්නේ. ඉතින් ඒක දර කරන්න එපා ඉතින් නේද? ඔබ ක්ලෝස් සිස්ටම් එක. රුධිර සංසරණ පදේ මනුස්සයාගේ රුධිර සංසරණ පදේ විවෘතයිද සංවෘතයි. රුධිර සංසරණ පදේ විවෘතයිද සංවෘතයි. මෙහෙම තර්ක කරන් ගියොත් කොනකින් ආයෙ එළියට එනවා එකක්වත් අපිට කියන්න බෑ. කියන්න බලන්න සංවෘත විවෘතද? ක්ලෝස් සංවෘතයි විවෘතයි වුණොත් එහෙම. ඒතර ළමයි කියන එනන්ස හැක්කුණා විවෘත වෙනවා. හැමුණාම විවෘත වෙනද? ඒතර තමයි ලේන්නේ එළියට. සාමාන්‍යයෙන් අපි සංවෘතයිනේ. එහෙනම් බාහිර පරිසරය සමග ඍජුවම ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි කියනවා සංවෘතයි. විවෘතයි කියන්නේ ඍජුවම ක්‍රියාත්මක. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම මම කියන බලන්න අපේ ශ්වසන පද්ධතිය සංවෘතයිද විවෘතයිද? ශ්වසන පද්ධතිය සංවෘතයිද විවෘතයිද? ශ්වසන පද්ධතිය සංවෘතයි විවෘතයි. ඒකනේ අපි මාස් දාලා වහන් ඉන්නේ. විවෘත නිසා නේද? ඇයි කොරෝනා ටික ඇතුළට දා ගන්නවා. ඉන්පුට් කර ගන්නවා ඕපන් සිස්ටම් එක. ඉන්පුට් කර ගන්නවා. අවුට්පුට් එනනේ. ඒකනේ මවුත් වොෂ් පාවිච්චි කරන කඩ ගන්න ගන්නේ. ඉන්පුට් අවුට්පුට්. ආහාර ජීර්ණ පද්ධතිය ක්ලෝස් ඕපන් අපි. ඕපන්. නේද? ක්ලෝස් නම් කියන්නේ කාගේ හරි අවුලක් ඈ. විවෘතයි. ඇයි ඉන්පුට් කරා ප්‍රොසෙස් කරා අවුට්පුට් කරා. ක්ලෝස් නම් කියන්නේ අවුලක් තියෙනවා ඈ. ඕපන් නෑ හැමෝගෙම. හරි. එහෙනම් තේරුණා නේද? ඒ වගේ අපි දැන් අරක කරොත් ඕක කවුරු හරි කියන්නේ ඕක සාමාන්‍යයෙන් වැහිලානේ තියෙන්නේ සර් කිය ඊට පස්සේ. වැහිලානේ තියෙන්නේ. ඕක වැහිලා තියෙන්නේ නමුත් ඒක වෙලාවට බාහිරට ඉක්ුකම් දෙනවනේ අවුට්පුට් නේද? නැහැ වහන් ඉන්නේ අපේ. එහෙනම් ඔය අවුට්පුට් දෙනවා උදේ ඈ. හැම වෙලාවෙම අවුට්පුට් නැහැ. ඉතින් ඉඳලා හිටලා අවුට්පුට් දෙනවා. එහෙනම් බලන්න සාවත් දිවන්නේ මේකනේ අහන්න දෙන්නේ. තේරුණා පුතේ? පහත දැක්වෙන වගන් සාවත් දිවන්නේ. මධ්‍ය පරිගණක සේවාදායක පරිගණක ශිල්පායද ඔව් දැන් අපි පරිගණක වර්ග කරන්නේ පුතේ. භෞතිකව ලෝකේ ලොකුම කෙනා සුපිරි මහා මධ්‍ය ශුද්ධ. සුපිරි කියන ලොකුම කෙනා වේගය වැඩි. එයා තමයි සමාන්තර සැකසීමක් කරේ NASA වගේ ආයතනයේ විශාල ප්‍රමාණයේ ගණිත කර්මණි කරන්න පාවිච්චි කරන්නේ. මහා පරිගණකයි මධ්‍ය පරිගණකයි ටර්මිනල්ස් කියව පරියන්තයන් කියව එකවර පරිශීලකව ගොඩක් පාවිච්චි කරා. විශේෂත්වය තමයි පුතේ ඒවා අපි පාවිච්චි කරන පරිගණක ජාලයක සේවාදායකය වශයෙන්. මධ්‍ය පරිගණක සේවාදායක පරිගණක වශයෙන් භාවිතය හරි නේද? අහන්න හැබැයි වැරදි කෙනා සුපිරි පරිගණක සමාන්තර සැකසීමක් කරා. ඔව් එයාගේ සකසන විශාල ප්‍රමාණයක පැරලල් ප්‍රොසෙසින් කරා. ශුද්ධ පරිගණකයක් තුල සකසන විශාල ප්‍රමාණ නෑ එක CPU එකයි තියෙන. අපේ පරිගණක එක CPU එකයි තියෙන. ස්මාර්ට් දුරකථන ශුද්ධල ඔව් අපේ ස්මාර්ට්ෆෝන් එක පරිගණකයක්. කෙලින්ම පරිගණක එක පුද්ගල පරිගණකයි ස්මාර්ට්ෆෝන් කියන්නේ එකක්නේ. ස්මාර්ට්ෆෝන් එක සුහුරු පරිගණකයක්. එහෙනම් උත්තරේ අංක 3 එන්නේ very good පුතේ උත්තරේ 12ට 3. ඉතින් ලේසි නැද්ද පේපරේ බලලා තේරෙන්නේ නැද්ද ලේසි කියලා නේ. එහෙනම් අපි ඊළඟ එක අහමු හරේෂගෙන්. හරේෂ කියන්න බලන්න පුතේ උත්තර 13ටයි 10 කියලා කියන්න මතක නැත්නම් ප්‍රශ්න කියලා කියන්න. 13ට 3 14ට පුතේ 1 හරි බලමු පළවෙනි එකෙන් අහන්නේ පහත දැකෙන වගන් තුලින් සාවත්‍ය වන්නේ මතක් කරන්න බලන්න ඉස්සෙල්ලාම නිර්මාණය කරේ ඇබකස් එක ජෝන් නේපියර් මොකද්ද පුතේ හැදුවේ ඇත්දල තීරු සකසනේ මේක ඇත්දල වලින් හදපු පරිගණකයක් උපකරණයක් පරිගණක නෙවෙයි උපකරණයක් ඊපස්සේ බේල්ස් පැස්කල් හැදුවා ආකලන යන්ත්‍රය ඒකෙන් කරන්න පුළුවන් පුතේ එකතු කිරීම අඩු කිරීම විතරයි එයාගේ ගෝලයෙක් හිටියා ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් එයා නිර්මාණය කරා ස්ටෙප් රෙකෝනර් යන්ත්‍රය ඒකෙන් මොනවද කරන්න පුළුවන් එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම ඔක්කොම කරන්න පුළුවන් ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් තමයි ස්ටෙප් රෙකෝනර් හැදුවේ කාලෙම සිදුරුපත් තාක්ෂණය පාවිච්චි කරා ජෝසප් ජැකුවාර් පන්ච් කාඩ් කියලා කියන්නේ එතකොට මෙන්න මේ කාලේ දත්ත ආදාන ප්‍රතිදාන කරේ මෙන්න මේ පන්ච් කාඩ් සිදුරුපත් පාවිච්චි කරා ඔන්න දැන් අපිට වැදගත්ම කෙනා හමුන කවුද චාල්ස් බෙබේජ් එයා මොකද නිර්මාණය කළ ඉස්සෙල්ලාම ඩිෆරන්ස් එන්ජින් හැදුවා මොකද පුතේ විශේෂත්වය ඩිෆරන්ස් එකේ ලෝකයේ පළවෙනි යාන්ත්‍රික පරිගණකයට ආකෘතිය කියලා අපි කියනවා මේ චාල්ස් බෙබේජ් පස්සේ හදනවා විශ්ලේෂක එන්ජින් ඇනලයිටිකල් එන්ජින් ආදානය ප්‍රතිදානය ආචායනය සහ සැකසීම සඳහා මේක උපාංගයන් තිබුණ නිසා අපි අර පරිගණකයේ
පියා කියලා කියන පුතේ අද තියෙන පරිගණකයේ සියලුම ලක්ෂණ චාල්ස් බැබේජ් කිමේ විශ්ලේෂකයින් කිමේ තිබුණා. ඒකයි අපි යාට පරිගණකයේ පියා කියලා කිව්වේ. ඊට පස්සේ අපි කතා කරනවා එතනින් එහාට මාක් 1 ඇඩා ඔගස්ට් අපිට හම්බ වෙනවා ලෝකයේ පළවෙනි පරිගණක ක්‍රම ලේඛිකාව. එයා තමයි ඔය විශ්ලේෂකයින් කියන ප්‍රෝග්‍රෑම් ඇල්ලුවේ. ඒ කියන්නේ ඇඩා කියලා අපි නම් කරන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක. පස්සේ එනවා මාක් 1 පරිගණකයේ නිර්මාණය කරා හොවාට් ඒක මේක තමයි ලෝකයේ පළවෙනි ස්වයංක්‍රීය ගණිතයන්ට ඉස්සලකන්නේ මාක්. පස්සේ එනවා පළවෙනි පරම්පරාව 2 3 4 කියලා කතා කරලා අපි 5 දක්වා පළවෙනි පරම්පරාවේ පළවෙනි පරිගණකය තමයි ENIAC පරිගණකය. ජෝන් ප්‍රෙස්ලර් ඒකට තමයි මුල්ුනේ. ENIAC කියන පුතේ ඉලෙක්ට්‍රොනික නියුමරිකල් ඉන්ටග්‍රේටර් ඇන්ඩ් කම්පියුටර්. ENIAC හදන්න පාවිච්චි කර ප්‍රධානම තාක්ෂණය මොකද්ද? ඔයාලා බෙදෙන තමන් හිතෙන් කියන්නේ මොකද්ද පුතේ? රික්තක නලය. මේවා 18000ක් පාවිච්චි කරා. පරිගණක ඉතා විශාලයි වේගේ ප්‍රමාණය. වේගය ඉතාම අඩුයි. ප්‍රමාණය ඉතා විශාලයි. වේගය ඉතාම අඩුයි. විදුලි පරිභෝජන ඉතාම වැඩිනේ මේ ENIAC පරිගණකයනේ. ඔව් මම රික්තන නේද කිව්වේ? වෙන එකක්ද කිව්වේ? වැකියුම් ටියුබ්ස් නේ කිව්වේ මම. වෙන එකක්ද කිව්වේ පුතේ මම? පළවෙනි පරම්පරාව මොනවද පාවිච්චි කරේ? රික්තක නල වැකියුම් ටියුබ්ස් කියලා මම කිව්වේ. ඒක මේකයිනේ. ට්‍රාන්සිස්ටර් කොහෙද නෑ නේද? දරුවෙක් රික්තක නල කියලා දාගෙන වැරදි වචනයක් කොහොමද මම නෑනේ. ඔව් හරි නේද? වැකියුම් ටියුබ්ස් නැත්තම් රික්තක නලේ පළවෙනි පරම්පරාවේ රික්තක නල වැකියුම් ටියුබ්ස් පාවිච්චි කරා. එතකොට ලක්ෂණ තමයි වේගය ඉතාම අඩුයි, ප්‍රමාණය ඉතාම විශාලයි, විදුලි පරිභෝජනය ඉතාම වැඩි, වේගය ඉතාම අඩුයි. මට කියන්න බලන්න ඔයාලා chat එකේ දාන්න ඔයාලා පළවෙනි පරම්පරාවේ පාවිච්චි කරා ක්‍රම ලේඛන භාෂාව. මොකද්ද පුතේ එකේ පාවිච්චි කරේ? මම දැන් ස්ක්‍රීන් එකේ බලන් ඉන්න පුතේ chat එකේ. මොකද්ද පාවිච්චි කරේ? machine language එකක්. machine language assembly නෙවෙයි ඉතර machine language යාන්ත්‍රික භාෂාව භාවිත කරලා. කියන්නේ codes ලිව්වේ 10 වලින්. පළවෙනි පරම්පරාවේ මොකද්ද භාෂාව? යාන්ත්‍රික භාෂාව. බයිනරි කියලා අපි කියන්නේ යන්ත්‍ර භාෂාව කියලා කියනවා. මේවා ලිව්වේ පුතේ 10 වලින්. මිනිස්සුන්ට මේවා අමාරු. user friendly නෑ. නමුත් පරිගණක ඍජුවම තේරුණා. ඇයි? පරිගණකයේ දන්නේ එක බිඳුවක high voltage and low voltage. හැබැයි මේවට භාෂා පරිවර්තක ඕනුනේ නෑ. නමුත් මේවා පහළ තලයේ භාෂා කිව්ව ඇයි හේතුව? එක පරිගණකයක රන් කරපු එකක් ඊළඟ පරිගණක රන් කරන්න බෑ. ඒක නිසා තමයි පහළ තලයේ කියන්නේ. නෑ පුතේ පළවෙනි පරම්පරාවේ assembly use කරේ නෑ. assembly ගැන හිතලවත් නෑ. පළවෙනි පරම්පරාවේ නිකාම් 10 විතරයි use කරේ. වැරදි වල අච්චුවද තියෙනවා නේද? assembly පාවිච්චි කරේ දෙවෙනි පරම්පරාව විතර. ඒතකොට 10 පාවිච්චි කරේ මේ පළවෙනි පරම්පරාවේ භාෂාව යන්ත්‍ර භාෂාවක් දුඩාන්ත තියපුණා විශ්වය හරි hardware dependent. ඒ කියන්නේ එක පරිගණක එක සකසනයක් මත රන් කරලා ඊළඟ එකේ රන් කරන්න බෑ. එක hardware එක රන් කරලා තව එක වැකින වෙනස් කරන්න වෙන නිසා අපි කියනවා පළවෙනි පරම්පරාවේ දුඩාන්තම තියපුණ කෙනා රික්තක නල භාවිත කරා, යාන්ත්‍රික භාෂාව පාවිච්චි කරා, දත්ත ආදාන ප්‍රතිදාන කරේ, පංච් කාඩ් පාවිච්චි කළ ජෝසප් ජැක්වාට් ඔයාගත්තා. ඔය ජෝසප් ජැක්වාට් තමයි පුතේ රෙදිවින යන්ත්‍රයක් නිර්මාණය කරලා තියෙන්නේ. ඔය රෙදිවින යන්ත්‍රයත් එක තමයි පංච් කාඩ් එක ස්ටෝර් කරන්න පාවිච්චි කරලා තියෙන්නේ. නම් පළවෙනි පරම්පරාවේ ලක්ෂණ මත තියන අනිවාර්යෙන් ENIAC තමයි. ඒතර තව නා ගබඩා කරපු ක්‍රම ලේඛන සංකල්පය කියනවා. මම නම කියන්නේ නැහැ. කවුද එයා? නම කියන මට මතක නැහැ නම. එයා තමයි වැඩසටහනක් රන් කරද්දී පරිගණක මතකයේ ගබඩා වෙන්න ඕනේ කිව්වා. එයා EDVAC සහ EDSAC කියන පරිගණක වල තමයි මේක පාවිච්චි කරන්නේ. කවුද පුතේ එයාගේ නම? chat එකේ දාන්නවා. very good වගේෂා. ජෝන් වොන් නියුමන් තිසරනේ හරි. ජෝන් වොන් නියුමන් තමයි පුතේ එයා. වොන් නියුමන් තමයි කියන්නේ ප්‍රමලේඛයක් රන් වෙද්දී පරිගණක මතකයේ ගබඩා වෙලා රන් වෙන්න ඕනේ කියලා. මෙයා හොයාගෙන පුතේ මෙයා නිර්මාණ එකයි තිබුණා EDVAC EDSAC. ඒ වගේ තමයි පාවිච්චි වුනේ. ඒ කාලෙම තව UNIVAC කියලා පරිගණක හදන පළවෙනි පරාව ඒක තමයි පුතේ ලෝකේ පළවෙනි වාණිජ්‍ය පරිගණකය. ඔය කාලගුණ තොරතුරු එහෙම ඉදිරිපත් කරන UNIVAC කියලා පරිගණකයක් පාවිච්චි කරා. මම කියන්නේ Universal Automatic ඕනම එකක් තියෙන Universal Automatic Calculator. එතකොට මේ UNIVAC කියලා පරිගණකත් ওই පළවෙනි පරම්පරාවේ තමයි නිර්මාණය කරේ. අපි යමු දෙවෙනි පරම්පරාවට. දැන් අර රික්තක නල නිතර පිච්චුණා, වේගය අඩුයි, විදුලි පරිභෝජනය වැඩි, විශාලයි. ඒක නිසා දෙකේ පාවිච්චි කරා. ट्रांसिस्टर පාවිච්චි කරා. දැන් ट्रांसिस्टर ඉතාම කුඩායි. මේ වගේනේ කුඩා ट्रांसिस्टर පද දැන් වේගය වැඩි වුණා. 10 ගුණයක් විතර වැඩි වුණා වේගය. භෞතික ප්‍රමාණය කුඩා මිලක් චුට්ටක් අඩු වුණා. පිට කරන තාපය අඩු වුණා. වැඩි වුණ එක දෙයයි වේගය විතරයි. ट्रांसिस्टर පාවිච්චි කරා. දැන් භාෂාව මොකද්ද පුතේ? දෙවෙනි පරම්පරාවේ පාවිච්චි කරේ very good ශ්වේතා. assembly භාෂාව භාවිත කරා. රවිදුත් හරි assembly භාෂාව. මේවා පුතේ codes ලිව්වේ ඉංග්‍රීසි අකුරේ. එකතු කරන්න නම් add, අඩු කරන්න නම් sub, print නම් print. මේ වගේ ඉංග්‍රීසියට මිනිස්සුන්ට ලේසි මේ වැඩේ.
නමුත් විශ්ව මොකද උනේ මේවා පරිගණකනේ තේරෙන්නේ නැහැ. පරිගණකේ දන්නේ 10 විතරයි. එහෙනම් මොකද කරේ? ට්‍රාන්ස්ලේටර්ස් යොදාගත්ත භාෂා පරිවර්තක පාවිච්චි කරා. කවුද පුතේ භාෂා පරිවර්තකය? assembler කියන very good නිපුණ. assembler කියන භාෂා පරිවර්තක පාවිච්චි කරා. assembler පාවිච්චි කරලා මොකද කරේ? අර ඉංග්‍රීසියෙන් ලියව කෝඩ්ස් ටික පරිවර්තනය කරනවා එක බිඳුවට. මේක නිසා අපි කියනවා assembly භාෂාව assemblers මගින් මේ කෝඩ්ස් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරනවා කියලා. අපි එනවා තුන්වෙනි පරම්පරාවට. මොකද්ද ප්‍රධානම තාක්ෂණය? very good ශ්වේත. IC වන්දිතත් හරි IC අනුකලිත පරිපථ integrated circuits. මේ IC ඇතුලේ තිබුණේ මොනවද පුතේ? අනුකලිත පරිපථ කියලා දා. ටයිපින් මිස්ටේක් නේ. ඔය විශ්මි හොඳයි පුතේ මම වෙලාවට සිංහලෙන් ටයිප් වොයිස් ටයිපින් වල හරි අවුල් බලලා සෙන්ඩ් කරන්න වෙලාවට පුතේ නරක වචනත් එක්ක ලියවිලා තියෙනවා. මම කියන්නේ වෙන එකක්. ලියවෙන්නේ වෙන එකක් වොයිස් ටයිපින් වල. පරිස්සමෙන් වල සෙන්ඩ් කරන්න කලින් දෙපාරක් බලන්න වොයිස් ටයිප් කරලා ලොකු ගැටලුවක් නැහැනේ. වොයිස් ටයිපින් කරායින් පස්සේ අනිවාර්යෙන් බලන්න දෙපාරක් ලියලා තියෙනවා. අපි හිතන එක නෙවෙයි ලියවිලා තියෙන්නේ. එහෙම වෙනවා. හරි. ඔව් very good. සංයුක්ත කරලා කියන්නේ අනුකලිත පරිපථ ඇතුළේ තියෙන පුතේ ට්‍රාන්සිස්ටර්. මේ ට්‍රාන්සිස්ටර් එකතු කරලා තමයි IC හැදුවේ. ඒකයි අපි ඒවා වර්ග කරනවානේ. small scale integration, large scale integration, very large scale integration circuits and ultra large කියලා වර්ග කරනවා. තුනේ ආවේ ඔය small and large විතරයි. IC පාවිච්චි කරා ක්‍රමලේඛන භාෂාව දැන් අර පහළ තලයේ නෙවෙයි. 1 2 දෙකම පහළ තලයේනේ assemblyත් පහළ තලයේ. මොකද්ද පාවිච්චි කරේ පුතේ තුන්වෙනි පරම්පරාවේ? ඉහළ තලයේ high level very good වගීෂා. high level පාවිච්චි කරා. ඉහළ තලයේ ක්‍රමලේඛන භාෂාව භාවිත කරා. දැන් මොකද උනේ? hardware dependent නෑ මේවා. දෘඩානුමත යැපුනේ නෑ. ප්‍රශ්නේ හරි පුතේ very good. මේවා hardware මත යැපුනේ නෑ. මේවා දැන් වේගය දැන් අපි කාර්යක්ෂමතාවය වැඩි මනුස්සයර දැන් හැබැයි එහෙමයි. යන්ත්‍ර භාෂාව තමයි පරිගණකේ රන් වෙන්නේ. නමුත් මනුස්සයෙක් පැත්තෙන් දැන් මනුස්සයර ලේසි මේක පොඩක් හැන්ඩල් කරන්න ලේසි නේ අපිට. ඇයි අපිට ඉංග්‍රීසි අකුරු තේරෙන නම් ඉහළ තලයේ ක්‍රමලේඛන භාෂාව. යටි හිතේ දෙන දේ නෙවෙයි කොල්ලෝ ටයිප් වෙන්නේ. යටි හිතේ දෙන දැක් ටයිප් වෙනව නෙවෙයි. ඒ ටයිපින් වොයිස් ටයිපින් වගේ වොයිස් ටයිප් කරලා දාලා දැන් මම වෙන ටයිප් කරලා මම වෙලාවට මම ඉංග්‍රීසි දාගෙන ඉන්නවා ඊළඟ සිංහල දාගෙන ඉන්නවා. ටයිප් සිංහල කියලා හිතලා ටයිප් කරලා එන්ටර් කරලා බලමු ඉංග්‍රීසි වලින් ටයිප් කරලා. ඒතර වෙන සම්පූර්ණ අර්ථයක්. ජගබග තියෙන්නේ. ඇයි මම සිංහල ෆොන්ට් කියලා හිතලා ටයිප් කරලා දාපුවම ජගබග තියෙන්නේ. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. කලබලයට. හරි. එහෙනම් අපි තුන්වෙනි පරාමතාව මොනවද? ඉහළ තලයේ භාෂා භාවිත කරා, මෙහෙයුම් පද්ධති බිහි වුණා, පරිශීලකයන්ට ඒතර අතුරු මුහුණක් නැහැ මේකේ තියෙන විධාන පෙළි විතරයි. ඒ වගේම තව දෙයක් වුණා මොනවද? කීබෝඩ් මවුස් ඉස්සෙල්ලාම පාවිච්චි කරේ මොන වගේද පුතේ? අපි කතා කරන ඔය තුන්වෙනි පරාමතාව. ඒක පොඩ්ඩක් දැනගන්න පුතේ. අපි එනවා සිව්වන පරාමතාව. මොකද්ද පුතේ පාවිච්චි කරේ? ශුද්ධ පරිපථ භාවිත කරා. very good නවෝදය. හරියට හරි ශුද්ධ පරිපථ පාවිච්චි කරා. ශුද්ධ පරිපථ පාවිච්චි කරේවට අපි කියනවා මේවා මොන තාක්ෂණයද? VLSIC very good VLSIC කියලා අපි කියනවා. මොකද දිගු නාමය පුතේ? very large scale integration. large නෙමෙයි ඉතර very large scale integration circuits. මන්දිත හරි ශ්වේත හරි විශ්මි හරි වගීෂා හරි. VLSI කියන පුතේ very large scale integration විශ්මි හරි very good very large scale integration circuits කියලා අපි කියනවා. මේවා පුතේ වේගය වැඩි ශුද්ධ පරිපථේ. මේවා පුතේ විශාල සිංහලෙන් කියනකොට පුතේ VLSI කියන්නේ විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ. VLSIC කියන පුතේ ලොකු IC එකක්. ඒ කියන්නේ very large scale integration circuits. විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ තමයි හතරේ පාවිච්චි කරන්නේ. හතරේ තව උනා CD DVD වගේ දේවල් පාවිච්චි කරා. ඒතර දෘඩ තැටි පාවිච්චි කරා. හතරේ යොදගෙන උනා. අපි එනවා ඒ වගේම තව graphical user interface ආව OS වලට හතරේ. අපි එනවා පස්වෙනි පරාමර මොකද්ද පාවිච්චි කරන ප්‍රධානම තාක්ෂණය? ප්‍රධානම තාක්ෂණය ULSIC ultra large scale integration service very good පුතේ. ගොඩක් අය හරියා මන්දිත අනුෂ්ක එහෙනම් ULSIC පාවිච්චි කරන අපි කියනවා අධික ප්‍රමාණය අනුකලිත පරිපථ. අධික ප්‍රමාණය අනුකලිත අපි පාවිච්චි කරා පස්වෙනි පරම්පරාවේ. කෘත්‍රිම බුද්ධිය භාවිත කරා. ඒ වගේම අන්තර්ජාලය බිහිවුනේ පස්වෙනි පරම්පරාව. අපි දැන් ඉන්නේ කීවෙනි පරම්පරාවද කියන්නේ? very good පුතේ විශ්මි හරි. මොනවද අපි ඉන්නේ? පහේ ඉන්නේ අපි හයේ එහෙම නෙවෙයි. තාම ඉන්නේ අපි පස්වෙනි පරම්පරාවේ. හරි එනම පරිගණක ඉතිහාසය මතක් කරා. දැන් මේක හොඳට අහන් හිටියොත් ඔයාලා මේ පේපර් සාකච්ඡා කරද්දී ඒක මතක් වෙයි පාඩම් කරහා සමානව දී කියලා මං හිතනවා. මොකද එකම දේ මං හැමදාම කියන්නේ. නේද? හයක් එයි නේද? දැන් අපි මෙතනින් ඉහර තාම මයික්‍රෝ ප්‍රොසෙසර් නේ පුතා. දැන් අතන අපි තාම අපි මිනිස්සු පාවිච්චි කරන්නේ නැතුණා. දැන් අපි පාවිච්චි හරි මට කියන්න අපි පාවිච්චි කරන කුඩාම ඒකකේ මොකක්ද දැනට පරිගණකේ? දත්ත කවඩා කරන
මෙහෙයුම් පද්ධතිය ආයේ තුන්වෙනි පරම්පරාවේ විධාන පේලි අතුරු මොනවද තිබුණේ පුතේ. බිට් එකනේ. නමුත් ඉස්සරහට දැන් මේ වෙදි ලෝකේ පාවිච්චි කරනවා කියුබිටු කියලා එකක්. බිටු නෙවෙයි කියුබිටු. sorry quantum බිටු. කියුබිටු නේ quantum බිටු. quantum හොයන්න වයන්න quantum හොයන්න වයන්න අල්නයන් quantum බිටු කියන්නේ. මේ වෙදි ලෝකේ පාවිච්චි වෙනවා. ඒතර තව පරිගණකයක් තියෙන පුතේ ඒ අපි කතා කරන පරිගණකය තමයි ඒකේ නිරපේක්ෂ 200 ගාන ඍණ 200 ගාන තමයි ප්‍රොසෙසරේ තියලා තියෙන්නේ. quantum කියුබිටු ඒ කියුබිටු තමයි කියුබිටු quantum පරිගණනය. quantum කියන පරිගණකයක් තියෙන ඒ තාක්ෂණයක් ඒකේ කියුබිටු පාවිච්චි කරන කුඩාම එකේ කියුබිටු තමයි කියුබිටු පාවිච්චි කරන්නේ. එහෙමයක් තියෙන කොට හොයලා බලන්න net එක quantum computer එක search කරන්න. පහක් දක්වන වගන්තුලින් සාවද්‍ය වන්නේ ජෝසප් ජැක්වාට් සිදුරුපත් නිර්මාණය කර ඇත. හරි නේද? ඔව් පංච් කාඩ් ජෝසප් ජැක්වාට් තමයි. එඩ්සැක් යනු පළවන පරම්පරාව. ඔව් හරි. ඉහළ තලයේ භාෂා දෘඩාන්මත නොයැපේ. හරි නේද? හાર્ඩ්වෙ මත යැපෙන්නේ නැහැ නේද ඉහළ තලයේ භාෂා. හાર્ඩ්වෙ මත යැපෙන්නේ නැහැ. තුන්වන පරම්පරාවේ ඉන්න බලන්න. ජෝසප් ජැක්වාට් මේක නම් උත්තර නෑ වගේ නේද? මේකේ උත්තර සාවත් දෙකක්වත් නෑ වගේ නේ බලන්න. ජෝසප් ජැක්වාට් සිදුරුපත් නිර්මාණය කර ඇත. ඒක හරි. එඩ්සැක් යනු පළවෙනි පරම්පරාවේ පරිගණකයකි. හරි. ඉහළ තලයේ භාෂා දුඩාන් මත නොයැපේ. හරිනේ මේක මට යැපේ කියලා දාන්න ඕනක මට වැරදිලා දාලා තියෙන්නේ. තුන්වන පරම්පරාවේ මෙහෙයුම් පද්ධති බිහිවිය. හරි පුතේ මේක උත්තර එකක්වත් නෑ. ඔක්කොම හරි නේද? එඩ්සැක් එඩ්වැක් එනියක් තුනම පුතේ පරිණි පරම්පරාව. මොකද එඩ්සැක් වලයි එඩ්වැක් වලයි තමයි අර ස්ටෝරේජ් අර නෑ එනියක් තමයි ඉස්සෙල්ලාම හදන්නේ. එනියක් හදලා පස්සේ හදනවා එඩ්සැක් එඩ්වැක්. ඊට පස්සේ තමයි යුනිවැක් හදනවා. පරිගණක හදනවා ෆස්ට් ජෙනරේෂන්. මේක උත්තර නෑ පුතේ ඒකට. හරිනේ සාවද්දින අහන්නේ. සාවද්දි එකක් තමයි ඔක්කොම හරි ජෝසප් ජැක්වාට් පංච් කාඩ් හදලා ඒක හරිනේ. එඩ්සැක් එඩ්සැක් එඩ්වැක් එනියක් කියන තුනම පළවෙනි පරම්පරාව. මේක හරි එඩ්සැක් පළවෙනි පරම්පරාව. මේක තමයි නෑ IBM උත් මුල් කාලේ හැදුවා. IBM 704 කියලා මුල්ම කාලේ හැදුවා. එනියකුත් පළවෙනි පරම්පරාවයි. IBM 704 එහෙම එකක් හැදුවා. එඩ්සැක් උත් පළවෙනි පරම්පරාවයි. ඉහළ තලයේ මේක මට හදන්න අවශ්‍යතාවය තියෙන දුඩාන් මත නොයැපේ නෙවෙයි යැපේ කියන එක. සාමාන්‍ය දිනහන මට ඒක ටයිපින් මිස්ටේක් වෙන්නේ නැත්තේ. මේක හැබැයි ඉතින් ඔයාලගේ දැන් හරි ගිහිල්ලා ඉතින් වැරදි ගිහිල්ලා ඊපස්සේ බලමු මොකක්ද මේක අවුල කියලා. ඔව් IBM 704 නේද? තුන්වන පරම්පරාවේ මෙහෙයුම් පද. ඒතර මේ උත්තර හතරම හරි පුතේ මේක මගේ ෆෝල්ට් එකක් තියෙන්නේ. මේකේ උත්තර ඕඩ් එක කර ගැහුවත් දැන් ලකුණු දෙන්න වෙනවා. මොකද ඇයි? උත්තර හතර මේක අහන්නේ සාවද්දි වගන්තියක් මේකේ නැති නිසා. දැන් ඔයාලට හැබැයි ලකුණු එකේ අඩු වෙලා ඉතින් මම ආයෙ ආයෙ පොඩ්ඩක් ස්ක්‍රීන්ෂොට් කරලා ලකුණු ගන්න පෙන්නන්නම් මම. තේරුණා? ආයෙ මේකේ වැරද්ද හදලා ඔයාලගේ ලකුණු ගන්නම පෙන්නන. ඒතර මේකට මම ඕල් දෙන්නම් 13ට. පහත් දැක්වෙන වගන්තුලින් ඕන මදනියක් පුතේ ප්‍රශ්නාංක 13 වැරදි. පහත දැක්වෙන වගන්තුලින් සාවද්දි වන්නේ HDMI කෙවෙනි වේ පමණක් වීඩියෝ පමණක්. මේ වාරේ වැරදි. වීඩියෝ විතරක් නෙමෙයි මට ඔඩියෝත් පුළුවන් නේද? VGA වලට වඩා HTML කාර්යක්ෂම හරි. පැරලල් කෙවෙනි මුද්‍රණයන් සම්බන්ධ ඔව් මෙයාට printer port කියලාත් අපි කියන රෝස පාට port එකක් සිදුරු 25ක් තියෙනවා. ශ්‍රේණිගත mail හරියට තුඩුනේ දෙන තුඩු තියෙනවා නම් mail කියනවා, හිල් තියෙනවා නම් සිදුරු තියෙනවා නම් female port කියනවා. පැරලල් කියන්නේ female port එකක්, ශ්‍රේණිගත කෙවෙනියක් male port එකක් තුඩු තියෙන නිසා මෙයා ශ්‍රේණිගත නෙවෙයි මෙයා පැරලල් කියන්නේ සමාන්තර කියන යා විවර තියෙන සිදුරු තියෙන නිසා female කියනවා මෙයා male. එහෙනම් වැරදි උත්තර අංක එක තමයි very good. HDMI වීඩියෝ පමණක් සම්ප්‍රේෂණය කළ හැකි කෙවෙනිය ඉන්නේ වැරදි කියලානේ අහන්නේ. වැරදි හරි වීඩියෝ පමණක් නෙවෙයි මට ඔඩියෝ පුළුවන්. හරි නේද පුතේ? උත්තරේ අංක එක. මේක මගේ වැරද්දක් තියෙන මේ උත්තර හතරම හරි පුතේ. ජෝසප් ජැක්වාට් තමයි සිදුරුපත් හැදුවේ. එඩ්සැක් එඩ්වැක් එනියක් ඔය යුනිවැක් ඔක්කොම පළවෙනි පරම්පරාවේ හරිනේ පළමු පරම්පරාවේ පරිගණක හරිනේ ඉහළ තලයේ භාෂා දෘඩාන්මත නොයැපේකුත් ඒකත් හරිනේ යැපෙන්නේ නැහැ. තුන්වන පරම්පරාවේ මෙහෙයුම් පද බිහි ඔව් විධාන පේලි අතුරු මොහොතක් සහිතව තුනේ තමයි බිහි වෙන්නේ. ඒ වගන්ති හරි. ඒකට මම ඕල් දෙන්නම්. 14 බල 14 උත්තරේ අංක එක ප්‍රශ්නයක් නෑ ඒක. ඔව් කරනවා කොහොමද පුතේ හැම මාසෙම එකක් කරනවා. මාසෙ එකක් කරනවා ටයිප් කරන ප්‍රශ්න බලලා ලේසි නෑ පුතේ. මම ඔයාලගේ මේ පේපර් එක හදලා දවසේ පාන්දර 3ට නිදාගත්ත. එක දිගට හැදුවා හවස් වෙනකම්.
හදලා එදා මට එකයි දවසක් පහුනේ දෙන්න බැරුව ඊළඟ දවසම මම දුන්නේ පේපර් එක. ඒතර හැමදාම හැම සතියෙම බෑ එකක් කරන්න ටයිප් කරන්න බෑ මේ ඔක්කොම. මොකද කලින් හදපුව ගන්න එක ඔන්ලයින් ටයිප් කර යුනිකෝඩ් වලින් ටයිප් කරලා තමයි හදන්න පුළුවන්. හරි ප්‍රවේශ වේගය අනුව අතර අර අපි කරන පේපර් වල දැන් මේකේ මම හිතන්නේ මේක විතරයි මගේ මිස්ටේක් ඇතිලා මට හිතෙනවා. එන ප්‍රශ්නයක් නැහැ. මේකත් මේ නොයපේ කියන එක යපේ කියලා දැම්මම හරි. ඒක අකුර වැරද්ද. නැත්නම් පළාත් පේපර් වලට හොඳයි නේ අතර මං හිතන්නේ. මේක 15යි 16යි මට උත්තර දෙන්න. මම ඒක අහන්නම්. තරුෂි කිත්මිලාගේ. කියන්න බලන්න පුතේ 15ටයි 16ටයි. වැරදුනට කමක් නැහැ කියමු. මේ අතෝ සර් 15ට 1 ඔව් 16ටත් 1 හරි. ප්‍රවේශ වේගය අනුව අවරෝහණ වේගයේ වැඩිම කෙනා ඉඳලා අඩු කෙනා. බලමු. රෙජිස්ටරේට වඩා නිහිත මතකයේ කෑෂ් එකේ අඩුයි, ඊට වඩා RAM එකේ අඩුයි, ඊට වඩා ඝන මාධ්‍ය අඩුයි, ඊට වඩා hard disk අඩුයි, ඊට වඩා CD අඩුයි, ඊට වඩා චුම්බක පටි අඩුයි. very good පුතේ. අවරෝහණ කියන්නේ පුතේ වේගයේ වැඩි කෙනාගේ ඉඳලා අඩු කෙනාට එන උත්තරය අංක 1. very good. මේවා වැරදි පුතේ ඔක්කොම ඈ. පහත වගන්තුලින් සාවාද්‍ය වන්නේ. විභේදන අගය මැනීම සඳහා PPI DPI භාවිත කර හරි නේද? අපි ගිය සතියේ පාවිච්චි කරානේ. dots per inch and pixel per inch පාවිච්චි කරා. අංකිත ග්‍රාෆිකයක් නිර්මාණය වී ඇත්තේ පික්සල් වලින්. ඔව් පික්සලයක් තමයි කුඩාම ඒකකයනේ. අංකිත ග්‍රාෆිකයක් පික්සල් වලින් තමයි හැදිලා තියෙන්නේ. විභේදනාගේ වැඩිවීමේදී ධාරිතාවය මම කිසිතේ කරා මතක නැහැ. රෙසොලූෂන් එක වැඩි වෙන පුතේ ධාරිතාවය. ඒක නිසා අපි වෙබ් එකට භාවිත කරනවා ධාරිතාවෙන් අඩුව පාවිච්චි කරන්නේ. CMYK cyan magenta yellow black වර්ණ ආදේශකයේ පරිගණක තිර නෑ. පරිගණක තිර වලට පාවිච්චි කරේ ගිය සති මම කරා ඔයාලට මොනවද? chat එකෙන් දාන්න බලන්න පුතේ. පරිගණක තිර සඳහා භාවිත වූ වර්ණ ආදේශකය මොකක්ද? very good ප්‍රවීදු. අනුෂ්කතාරි අචිර නිපුණ හරි. ශ්වේතත් RGB red green blue නේ. TGB නෙවෙයි පුතේ RGB. type mistake වෙන්නේ නැද නේ? RGB red green blue. CMYK පාවිච්චි කරන පුතේ printing වලදීනේ. print කරන වෙලාවේ print කරා තමයි අපි පාවිච්චි කරන්නේ CMYK මුද්‍රණයන් සඳහා. මතකනේ ගිය සතියේ අපි කරා මේව විභේදනාගේ එහෙම කතා කරානේ. 17 ඒක මං අහන්නම් රශ්මි සමාධිගේ. රශ්මි කියන්න බලන්න පුතේ 17යි 18යි. ඔව් 18ට 3 හරි. පද්ධති ඒක කියන්නේ සිස්ටම් යුනිට් එකට එලියන් තියෙන්නේ කවුද කියලා අහනවානේ. RAM එක තියෙන්නේ සිස්ටම් යුනිට් එක ඇතුලේ. RAM එකේ දාවන CPU ඉන්නේ RAM එක CPU එක ඇතුලේ ඉන්නේ. CPU ඉන්නේ ඇතුලේනේ. hard disk ඉන්නේ ඇතුලේ. keyboard ඉන්නේ එළිය හරිනේ උත්තරයාගේ. යතුරු පූර්ව තමයි 16ට 4 16ට 4 නේ. ඒක ගහන්න වෙරුණාට 16ට 4 පුතේ. keyboard උත්තරේටයි ක්ලික් කරේ නේ 16ට 4. ඇයි පරිගණක තිර සඳහා පාවිච්චි කරන්නේ RGB නේ. මේක වැරදිය. උත්තරේ නම් සාවාද්‍යකාන්ති උත්තරේ 4. keyboard ලකුණු කරේ යන්නේ අපි. හරිනේ උත්තරේ 4. ඊට පස්සේ මේක keyboard නේ ප්‍රශ්න නැහැ. keyboard අපි එළියෙන් ගහන්නේ. පහත වගන්තුලින් සාවාද්‍ය වන්නේ. වැරදි කියන අහන්නේ පුතේ බලන්න. දෘಢතටියේ චුම්බක වේ. හරි. CD ප්‍රකාශය ඔව් ලේසර් වලින් දත්ත ලියන්න කියවන්නේ. pen drive චුම්බක වැරදි. එහෙනම් හරිනේ මෙයාගේ උත්තරේ. pen drive පුතේ ඝන මාධ්‍ය. floppy disk එයා තමයි 1.4 මෙගාබයිට් කුඩාම ධාරිතාවක් තියෙන චුම්බක මාධ්‍ය. very good පුතේ රශ්මි. උත්තරේ නම් අංක 3. 19ටයි 20යි. අපි අහමු නිමේෂ්ගේ. නිමේෂ් කියන්න බත් පුතේ 19ටයි 20ටයි. 20ට 1 19ට 4 සාවද්‍ය වන්නේ එහෙම නේද අහන්නේ. NTFS FAT යන මෙහෙයුම් පසදා බාහිර ගොනුපද ගොනුපදින් කීප ext4 තියෙනවා. NTFS කියන්නේ new technology file system Windows වල පාවිච්චි කරන්නේ Windows 7 8 10 වලගේ.
fat කියන file allocation table ඕක පාවිච්චි කරන DOS වල එහෙනම් ext4 කියලා තව එකක් තියෙනවා මේවා OS වලට පාවිච්චි කරන ගොනු පද්ධතියින් තමයි විධාන පේලි අතුරු මුහුණතක් පමණක් DOS වලින් ලැබේ. ඔව් DOS වල විධාන පේලි විතරයි තුනේ command line interface අපි කියන්නේ CLI කියන මොනවද විධාන පේලි අවාසි සියලු විධානයන් keyboard එකෙන් දෙන්න ඕන පරිශීලනය කිරීම අපහසුයි user friendly නෑ හැබැයි speed එක වැඩි ඊට පස්සේ අපි කතා කරනවා චිත්‍රක පරිශීලන අතුරු මුහුණතක් ඒව මොනවද windows icons menus pointers තියෙනවා අපේ windows වලගේ හැබැයි ඔය windows 10 එකේ පුතා අර DOS එකක් තියෙනවා command line එකක් තියෙනවා Ubuntu යන විවෘත ප්‍රභව කේත මුදුකාංගයක් හරි නේද Ubuntu කියන්නේ free and open source නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් විවෘත ප්‍රභව කේත මුදුකාංග Android Apple සමාගම හැදුවේ Google සමාගමද Android හදන්න පුතේ Google සමාගම නිසා එහෙනම් උත්තරේ දෙන්නේ අංක 4 තමයි බලමු 20 වෙනි ප්‍රශ්නේ මේ පුතාගේ සාවද්‍ය වන්නේ අහන්නේ RJ45 මගින් ඇඹරුම් කම්බියක් පරිණ සම ඔව් ඇඹරුම් ගහන්නේ RJ45 වලින් තමයි එහෙනම් මේක වැරදිද මේක හරි ඈ වේගවත්ම මාධ්‍ය වන්නේ ශුද්ධ තරංගේ මේ බලන්න වේගවත්ම මාධ්‍යනේ ශුද්ධ නෑ කවුද වේගය වැඩිම කෙනා ප්‍රකාශ තන්තුනේ ෆයිබර් තමයි වේගය වැඩිම කෙනා ශුද්ධ තරංගොත් වැරදි ගුවන් විදුලි තරංග රූපවාහිනී සම්ප්‍රේෂණ භාවිතහරනේ රේඩියෝ වේව්ස් තමයි රූපවාහිනියට පාවිච්චි කරන්නේ හරි රිමෝට් කන්ට්‍රෝල් වලට අදෝරක්ත භාවිත කරන හරි අහන්නේ වැරදි කෙනා කවුද උත්තරේ දෙක වේගවත්ම මාධ්‍ය වෙන්නේ කවුද පුතේ ප්‍රකාශ තන්තු Pascal එකේ වෙනම DOS එකක් වගේ ඕපන් වෙන පුතේ ඒක DOS නෙවෙයි දැන් Pascal එකේ කෝඩින් ඉන්ටර්ෆේස් එකක් කියන්නේ පුතේ DOS වගේ DOS ස්ක්‍රීන් නැතෝ වගේ තමයි එහෙනම් බලමු අපි මෙතන 21 ඉඳලා 22 දක්වා අපි එක පහන් ලංකාවෙන් අහමු පහන් ලංක කියන බලන්න 21යි 22 21ට 3 21ට 2 22ට 3 වදන් සැකසුම් මුදුකාංගයක් නොවන්නේ Microsoft Office Word කියන වදන් සැකසුම් Open Office Writer වදන් සැකසුම් Google Docs කියන වලාකුළු පරිගණක සංකල්පේ පාවිච්චි කරලා අපි ලේඛන හදන්න. දරණේ පුතේ වලාකුළු පරිගණක සංකල්පේ cloud computing කියන අන්තර්ජාලයේ භාවිතයෙන් අපිට ඕනෑම විදිහට සේවාවන් තුනක් ගන්න පුළුවන් මොනවද ඒවා? යටිතල පහසුකම් සේවාව, පසුතල පහසුකම් සේවාව, මෘදුකාංග සේවාව. මේ cloud computing මතක් වුණා කියන්නේ. දැන් උදාහරණයක් මම මේ කරන paper එක වා. ඔක cloud වල තියෙන්නේ. මම paper එක හදලා දැම්මම ඔයාලා ලංකාවේ හැමතැනම දැන් access කරනවා. මම Facebook එකේ share කරා. හැමතැනම access කරලා මේක පාවිච්චි කරන්න වෙනවා. මේවට කියන අපි cloud computing කියලා කියනවා. මේ මම පාවිච්චි කරන පුතේ මුදුකාංග සේවනේ දැන් මේ මම පාවිච්චි කරලා තියෙන්නේ යටිතල පහසුකම් සේවාව. මම පුළුවන් web server Google ගේ server එකක් පාවිච්චි කරලා මගේ backup එක මේ මම backup කරලා තියෙන server එකේ මේක. paper එක backup කරලා දෙන්නේ. එහෙනම් මේක යටිතල පහසුකම් සේවාව. තාදින පුතේ පසුතල පහසුකම් සේවක අපිට කියන compile එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. තාදින මෘදුකාංග සේවා අපිට පුළුවන් Google Docs වගේ software පාවිච්චි කරන්න පුළුවන්. ඒවා මෘදුකාංග සේවා. මේ වලාකුළු පරිගණකයේ වාසියක් තමයි පුතේ අපිට ආචරණ ධාරිතා ඉතිරි කරගන්න පුළුවන්. මම මේ එකක්වත් මගේ පරිගණක සේව් වෙලා නැහැ සර්වර් එකේ තියෙන. අනික තමයි මට ඕනෑම තැන ඉඳලා භාවිත කරන්න පුළුවන්. පැවිසිට ඕන වෙලාවක යූස් කරන්න පුළුවන්. ගොඩක් අයට මේකට ඇක්සස් කරන්න පුළුවන්. මෘදුකාංග සඳහා වේදමක් කියන්නේ නැහැ. යාවත් කාලෙක ඉතින් අපිට අවශ්‍ය වෙන ඕටෝමැටිකලි මේවා අප්ඩේට් වෙනවා. අවාසික් තියෙන මොනවද? අනිවාර්යෙන් අපිට ඉන්ටර්නෙට් තියෙන්න ඕන මේ පාවිච්චි කරන්න. ඒ වගේම මේවා පාවිච්චි කරද්දී අපිට අනවසර ප්‍රවේශ සිද්ධ වෙන්න හැකින් වගේ දේවල් වෙන්න පුළුවන්. හරි නේද? එහෙනම් උත්තර අංක 2. වදන් සැකසුම් සම්බන්ධයෙන් සාවද්‍ය වන්නේ. තැපැල් මුසුව භාවිත කළ හැක. මොකද පුතේ තැපැල් මුසුව කියන්නේ? එක ලේඛනයක් හදලා හැමෝගෙම ඇඩ්‍රස් print කරන එක. database එකෙන් ඇඩ්‍රස් එක කියනවා mail merge කියලා අපි කියනවානේ. ස්ටෝරේජ් එක ලිමිට් වුණාට සාමාන්‍යයෙන් මෙහෙමයි අපිට තියෙනවා අයින් කරලා යූස් කරන්න පුළුවන්. ඒත් මම හිතන්නේ සෑහෙන තියෙනවනේ ස්ටෝරේජ් එක. මට මතක නැහැ සාමාන්‍ය ෆ්‍රී තියෙනවා මම හිතන්නේ 10 GB වගේ ඇතිනේ. මට මතක නැහැ කීයද කියලා. ඊට වැඩිද? කොච්චරද දෙන පුතේ Google Drive එකේ? 15 දෙනා නැති ඉතින්. 15 GB ගන්න කොච්චරද පුතේ? 15 GB ගන්න ලොකු ධාරිතාවයක් ගන්න. ආයි සෑහෙන ධාරිතාව 15 GB ඇති අපිට 15 GB ගන්න ලොකු ධාරිතාවයක්. අදිසන්දාන පුළුවන් නේ වදන්සක hyperlinks දෙන්න පුළුවන්. PDF ගොනුවක් වශයෙන් සේව් කරන්න පුළුවන්. ජනනය කිරීම කරන්න බෑ වදන්සක ඒක විද්‍යුත් පැතුරුම්පත් පාවිච්චි කරන්න ඕන. එහෙනම් වැරදි උත්තරේ අංක 3 නේද? very good.
එහෙනම් 23ටයි 24ට අපි අහමු නිපුන්ගේ නිපුන් කියන්න බලන්න පුතේ 23ටයි 24ටයි 23ට 2 24ට 24ට 2 ඔව් දැන් මෙහෙම වැඩක් වුණා පුතේ මම මේ පේපර් එක දාපුවා සමහර ළමයි විනාඩි 5න් කරලා කියනවා පේපර් එක. එයාලා හිතුවා එයාලගේ ඉස්කෝලේ පේපර් වගේ කියලා මේ. ඔයාලා හිතන්නේ ඇයි එයාලා විනාඩි 5න් කරේ? ඔයාලා දවස් chat එකෙන් දාන්නේ ඇයි එයාලා විනාඩි 5ට කර සමහර ළමයි විනාඩි 5න් කරලාද? ඇත්ත නම වෙන්නේ බොරු නම් දාලා. ඒ කියන්නේ දැන් දාලා දෙන්නේ විවිධ නම් දාලා මම දැක්කද නම දැක්කම බොරු නම් දාලා කරලා දෙන විනාඩි 5. ඇයි? දක්ෂ නිසා නෙවෙයි උත්තර දෙන එයාලා හිතුවා එයාලගේ ඉස්කෝලේ අර වාර විභාග පේපර් කියලා. සමහර මාතලේ ප්‍රසිද්ධ බස් පාරුව හැදුනේ. බොරු නම් දාලා ටික් කරන් පස්සේ උත්තර ටික පේනවා ඊළඟ පාර ඇත්ත නම දාලා ගහනවා 50න් 50යි. නේ? නැත්නම් 40න් 40යි. හිතුවා ඒ වගේ කියලා මේ පේපර් එක. ගැහුවා බොරු ටිකක් ගහලා සබ්මිට් කරලා බැලුවා අදෙන්නම් සර්ට වැඩක් කියලා. පුළුවන් වුණාද නැහුව තමයි කියන්න දෙන්නේ. මම ඔයාලට උත්තර පෙන්නන්න නැති න මං හැදුවේ මේ පැත්තෙන්. ඒතර උත්තර පෙන්නන්නේ නැහැ ඔයාලට නේ. ඒක තමයි මම හැදුවා. මම දන්නවා ළමයි හැරෙන්නේ නේද? මම දැනගන්න දැන් ගැටේ දෙන්නම් සර්ට ජම්ප් කරලා හිතන් ඉන්න දෙන්නම් ඔද උත්තර ටික 50ම 50න් 50 ගන්නම් කියලා. මම දැනගත්තා මම දාලා විනාඩි 2ක් විනාඩි 5ක් කියන අපේ උත්තර ඇවිල්ලා මම දැනගත්තා මේක දැන් බලපුවාම නම් ටික දිනවා බොරුට බොරු නම් දාලා ගහලා මෙතන දැරි සමහර ඉන්න කට්ටිය ඒවට අහුවෙන්නේ නැහැ පුතේ මේ සර් ඒවා කරන්න බෑ මගෙත් මොකද මම IT කරන්නේ නේද ඒවා අමාරුයි ඈ ඒ නිසා මම දන්න දැන් හිතන්න දැන් ඒ ළමයි හැබැයි ඒක කරන්න දුන්නේ තමන්ම පුතේ රවට්ට ගන්න. කියන්නේ එයා ඊටස කරන්නේ රට්ටක් ගාලා ගහනවා ගහපු උත්තර ටික බේර ඊටස කරන්නේ එයා බොරු ටික් කළා දාලා 50 50 අරන් මම තා වැඩිම ලකුණු කියලා හිතන් ඉන්නේ. ඒ වුණාට එයා තමයි අඩුම ලකුණු. ඇයි? එයා ප්‍රශ්නේ කියවලවත් නෙමෙයි කරලා තියෙන්නේ. නේද? ඒකල එයාලා මම හිතන්නේ කරන්නේ නැතුව ඒ බොරු ගහලා ගෙපුවා එන්න ප්‍රශ්න කියලා කියවලා කරන්නේ නැතුව ඇති. කමන්නේ. පහත වගන්ති වලින් අසත්‍ය වන්නේ කුමක්ද කියලා අහනවනේ. control s save. හරිනේ. control x cut. control k hyperlink. control p paste නෙවෙයි. control p මොනවද? print නේ. print එකනේ very good. එහෙනම් බලන්න නිකන් කොට මතක් කරන්න බලන්න. control o chat එකෙන් දාන්න බලන්න කට්ටිය මම බලන්නේ. control o මොනවද? control o open. control z undo. Very good. Control y redo. Control h අකුර h හයන් h replace. Vagisha very good. Replace. H වලින් replace. Control f f find. Very good. Find එක. ඊට පස්සේ මම කිව්වොත් මෙහෙම control n නයන්න නංගි කියද්දි new. control n new. control a අයන්න. control a all select. very good නිපුන්. all select. තේරෙනවනේ? මේ shortcut දැනගන්න control k hyperlink. පහත වගන්ති වලින් නිර්වද්‍ය වන්නේ මේ අපිට කරාදි කාටරි තේරෙන්නේ නැත්නම් කියන්න බෑ. පයිතගරස් වගේ ඉන්න එපා. සර් තේරුම් නැහැ කියන්නේ මම ආයි කියලා දෙන්නම්. නිර්වද්‍ය. මේකේ වැරද්ද තමයි වරහණක් නෑ අනිවාර්යෙන් ෆන්ක්ෂන් එකට පස්සේ වරහණක් තියෙන්න ඕන. මේකේ වැරද්ද තමයි පස්සෙන් ඩොලර් දාන්න බෑ. මේ ඉලක්කමකට පිටිපස්සෙන් ඩොලර්ස් දාන්න බෑ. මේකේ වැරද්ද තමයි සමාන ලකුණු නෑ. එහෙනම් උත්තරේ හරි. උත්තරේ අංක 2. මොනවද සම් එකෙන් කරන්නේ? එකතුව ලබා ගන්න එක. මොකද එවරේජ් එකෙන් කරන්නේ? සාමාන්‍ය. මොකද්ද කවුන්ට් එකෙන් කරන්නේ? ඉලක්කම් පවණක් ඇතුළත් කෝෂ ගණන ගණන් කරනවා. කවුන්ට් A දැම්මොත් නම් දත්ත දින ඔක්කොම ගණන් කරනවානේ. එවරේජ් සාමාන්‍ය. මැක්ස් වැඩිමාගේ. මින් අඩුමාගේ. ඒ ටික තමයි අපි සිලබස් එකේ if එක නෑ පුතේ. 25 එහෙනම් උත්තරේ දෙක හරි. රවුන්ඩ් වට යනවානේ. රවුන්ඩ් වට යනවා. එහෙනම් 25 26 අපි ආවන ඉස්සෙල්ලා 25 ලෙමුත් කියන එක අමාරු නිසාම ඒක අපි යහමු මන්දිතගේ. මන්දිත කියන බලන්න පුතේ 25 උත්තරේ 2 හරි බලමු ආගේ උත්තරේ හරිද කියලා. මෙයා කියන්න පුතේ C1 තියෙන සමීකරණ මෙන්න මේ සමීකරණය C2 කියන පුතේ පහළට ගේනවා. තියෙන්නේ මොකද්ද? සමානයි A1 තරුවක් B1. පහළට එක කොටුවක් එනකොට A1 මොකද වෙන්නේ පුතේ? A2 වෙනවා. තරුවක් B1 මොකද වෙන්නේ? B2 වෙනවා. නියත කරලා නැහැනේ. දැන් A2 කියන උත්තරය 7යි. එහෙනම් උතන සමීකරණ ඇතර ඇතුළේ ඉන්නේ 7 වැඩි කිරීම
මෙතන අගයක් empty එහෙනම් 7 වරක් බිංදු උත්තරේ කීයද? ඕකේ බිංදුවයි එන්නේ උත්තරේ. තේරුණාද පුතේ? වැරද්ද තේරුම් නැත්නම් කවුරුද කියන්නේ? එහෙනම් ඕකේ උත්තරේ එන්නේ අංක 2 නෙවෙයි අංක 3 එන්න ඕන. තේරුම් නැත්නම් කියන්නේ උත්තරේ එන්න ඕන අංක 3. 15ට එනකොට පුතේ මේ කෝෂ ලිපින වෙනස් වෙනවනේ. හරි. ඔන්න බලන්න ආයෙත් මම කියන්නේ මෙතන තියෙන්නේ කවුද? A1 වැඩි කිරීම B1 15ට එද්දි වෙනස් වෙන්නේ මොකද්ද පුතේ? ඉලක්කමනේ වෙනස් වෙන්නේ. 1 15ට එනකොට එක කොටුවක් ඇද 2 වෙනවා 1 2 වෙනවා. එහෙනම් A1 තියෙන ඉලක්කම කීයද? A2 තියෙන 7නේ. B2 කියන පේලියකේ තියෙන්නේ අගයක් නැහැ. එහෙනම් තියෙන්නේ බිංදුව. එහෙනම් 7 වැඩි කිරීම බිංදුව උත්තරේ බිංදුව. තේරුණාද? තිසර තේරුණාද ඒක? තාම තේරුන්නේ නැද්ද ඒක? තේරුම් නැත්නම් කියන්න පුතා. උදාහරණයක් කරලා හරි පෙන්නන්න. තේරුණානේ? එහෙනම් 15 A1 A2 වෙනවා B1 B2 වෙනවා. B2 අගයක් නැහැ එහෙනම් උත්තරේ බිංදුව. එහෙනම් උත්තරේ අංක 3. එහෙනම් මට ඊළඟ එකට උත්තරේ 26ට උත්තරේ කියන්න අචිරාර්ය තිලක 3 හරි අපි බලමු 3 හරිද කියලා අචිරගේ. මෙයා අහන්නේ සාවද්‍ය වගන්තිය වල. දැන් නියත කරලා තියෙන මෙයා. C2ට පිටපත් කළේ 14 කට 15ට ගේනවා. 15ට ගියදී මොකද වෙන්නේ? සමානයි A $මාක් 1 මොකද වෙන්නේ? A $මාක් 2 වෙනනේ 15ට එනකොට. ඇයි 1 2 වෙනවා. එකතු කිරීමද නෑ ගුණ කිරීමක් තියෙන්නේ. B1 වෙනස් වෙනවද නෑ. ඇයි එකට කලින් නියත කරලා තියෙන නිසා එකේ ඉලක්කම ඩොලර් දාලා තියෙන නිසා එයා වෙනස් වෙන්නේ නෑ. හැබැයි දෙකට කලින් ඩොලර් නැති නිසා ඉංග්‍රීසි අකුරට කලින් කියන්නේ ඉංග්‍රීසි අකුර වෙනස් වෙන්නේ නැති එක. 15ට අදිදී වෙනස් වෙනකොට ඉලක්කමනේ. ඒක නිසා A2 වෙනස් වෙන්නේ නෑ. B1 වෙනස් වෙන්නේ නෑ. හැබැයි A1 A2 වෙනවා. 15ට එනකොට A2 වෙනවා. දැන් එහෙනම් A2 තියෙන අගය කීයද පුතේ? 7. වැඩි කිරීම B1 තියෙන අගය තාම කවුද? 2. එහෙනම් උත්තරේ 7 වරක් 2 14. එහෙනම් මේක හරි නේද? D1ට පෙර 32. එහෙනම් මේ D1 ගැන පුතා මෙයා මෙහෙට අදින්න. නේද? B කලින් ඩොලර්ස් නිසා නැති නිසා B වෙනස් වෙන්නේ නැද්ද? නෑනේ පුතේ. ඉතින් 15ට අදිනකොට 15ට ගේනකොට වෙනස් වෙන්න ඕන ඉංග්‍රීසි අකුරේ ඉලක්කමනේ. මම මේ 15ට ගේන්නේ මේ කෝෂෙදී මේ C1 ඉඳලා C වලට ගේදී ඉංග්‍රීසි අකුර වෙනස් වෙන්නේ නෑ නේද මන් දියේ? එතකොට වෙනස් තාම මම D එකට ගත්තේ නෑ. තාම ලිව්වෙත් නෑ මම මේ ලිව්ව පළවෙනි එකට උත්තරය. දෙවෙනි එකට. බලමු දෙවෙනි එකේදී වෙන්නේ D1 කියන්නේ මෙහෙට එනවා. මෙහෙට එනකොට මොකද වෙන්නේ දැන්? $මාක් 1 වෙනස් වෙන්නේ නෑ. වැඩි කිරීම B මොකද වෙන්නේ? C $මාක් 1. ඔන්න දෙවෙනි එකට C1 වෙනවා. දැන් C1 A1 කවුද තියෙන්නේ පුතේ තාම? 4. C1 කවුද තියෙන්නේ? C1 දී 8 නේද? ඇයි 4 වරක් දෙක මෙතන අපි 8 ගත්තා නේද? 8 මෙතෙන් එන්නේ. 8 වරක් 4 එනම් කීයද පුතේ? 32යි. එහෙනම් දෙකත් හරි නේද? මේක බලමු එහෙනම් අපි. මේක බලමු. D1ට පිටපත් කළේ එහෙනම් මේක කොහොමත් වැරදි. ඇයි 16 නෙවෙන්නේ 32. C4ට ගහපුවම 18. C4 කියන්නේ මෙතෙන්ද ගේන්නේ. මොකක්ද දෙන සමීකරණ? සමානයි A $මාක් A4 වැඩි කිරීම B1 වෙනස් වෙන්නේ නැහැ. එක නියත කළා නිසා. එහෙනම් A4 තියෙන 9 9 වරක් 2 කීයද? 18 තමයි ලැබෙන්නේ. එහෙනම් වැරදි උත්තරේ අහන්නේ කීයද උත්තරේ? 3 නේද? උත්තරේ එන්නේ 3. මතකද මම මේ වගේ සම්පූර්ණ ටියුට් එකක් කරා නියත කිරීම සම්බන්ධයෙන් ඔයාලට අර ගිය අවුරුද්දේ ඔය ඔන්ලයින් පටන් ගත්තකම සෙකන්ඩ් කොවිඩ් එකේ සම්පූර්ණ කරා ප්‍රශ්න 24ක්ද කොහොද මේ නියත කිරීම සම්බන්ධ. තාම මේ වීඩියෝ එකට ටෙලිග්‍රෑම් එකේ මේවා මතක නැත්නම් අනිවාර්යෙන් බලන්න. මේක ඉතාල වැදගත් පිට. මේ නියත කිරීම දැනගන්න 15ට අදිද්දි වෙනස් වෙන්නේ ඉලක්කම. හැබැයි ඉලක්කමට කලින් ඩොලර්ස් දාලා නම් ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ. හරහට අදිද්දි වෙනස් වෙන්න ඕනේ ඉංග්‍රීසි අකුරට කලින් ඩොලර්ස් දාලා නම් එයා වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් බලමු අපි 27ටයි 28ටයි. 27ට මට කියන්න බලන්න එහෙනම් කියාරා 27ට 4 ඔව් 28ට 1 හරි බලමු
සාවත් දිවකන්ති අහන්නේ කවුන්ට් ශ්‍රිතය මගින් ඉලක්කම් පමණක් ඇතුළත් ඔව් හරි නේද රවුන්ඩ් මගින් ඇති අගයක් වටේනවා හරි පැතුරුම් පත්වල ලේබල සංඛ්‍යා සමීකරණ දත්ත ප්‍රරූප දිනවා හරි පැතුරුම් පතක කෝෂමායම සැඟවීම මැකීම සිදු කළ නොහැකි කිව්වොත් වැරදි පුතේ හංගන්න පුළුවන් අපිට ඩිලීට් කරන්න පුළුවන් මකන්න පුළුවන් මේ හංගන්න පුළුවන් එහෙනම් වැරදි උත්තරේ අංක 7 තේරුණාද ඒක 250 පරස් තුල්‍ය අෂ්ටමය සංඛ්‍යාව හරනේ 250 දශමය සංඛ්‍යාව දැන් 255 කියන 10 පාදේ 255 10 නිසා මේක අෂ්ටමය කරද්දී අපි 8 වෙන්න 25ට 8 වරක් තුන 24යි ඉතිරි 1යි 15ට 8 වරක් 1යි 8 වරක් 8යි ඉතිරි 7යි 8 වරක් බෙදනවා 8 වරක් කීයද 8 වරක් 3 24යි ඉතිරි කීයද පුතේ 24යි කියන්නේ ඉතිරි 7යිනේ 3යි 7යි 7 අෂ්ටමය සංඛ්‍යාව very good උත්තරේ නම් අංක 1 නේද දැන් අෂ්ටමයම කරන්න දැනගන්න ඕනේ ඒව මම අහන්න පස්සේ ඒ කොහොමද ආවේ කියලා පරිවර්තන ටික නම් දැනගන්න ඕනේ නේද ඔයාලට මේවා බැරි නම් පුතේ මම 10 වසරේ ගෲප් එකේ ලින්ක් එකත් ඔයාලට දාලා තියෙනවා ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් 29ටයි 30ටයි මට කියන්න එනම් බලන්න කවුද අපේ වගේෂා කියන්න බලන්න 29ටයි 30ටයි වගේෂා 29ට 253 ඔව් 30ට 4 ශ්වේතත් කැමති නම් පුතේ අත උස්සන්න මේ අත උස්සපු අය විතරයි මම අහන්නේ උත්තර දෙන්න කැමති නම් අත උස්සන්න පුළුවන් අත උස්සලා තියන අය විතරයි පුතේ මම අහන්නේ බලමු මෙතන 1.b ෂඩ්දමේ ෂඩ්දශමයට තුල්‍ය වන්නේ දැන් තියෙන 1.b 1.b දැන් මේ 10යි b නෙවෙයි 10යි නම් මම ලියන්නේ කැපිටල් A නේ 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා 1 2 4 8 1 ඒවා වැඩන්නේ මේ ටික b කියන්නේ 11නේ 8යි 2යි 10යි 1යි 11යි ඊට 0 බිංදුවට බිංදු 4ක් ලියනවා නැත්නම් වැරදි මෙයා 1 1.4යි දැන් 3ෙන් 3ට කඩමු 4යි 1යි 3 උත්තරේ එන්නේ මේක නේද 4යි 1යි 3 නේද එන්නේ මේ බලන්න මේක 10 නෙවෙයි 10 නම් මල් ලියන්නේ කැපිටල් A නේ මේ තියෙන්නේ 10 නෙවෙයි උත්තරේ 3 නේද පුතේ එන්නේ එතන 29ට 253 දාවේ ශ්වේතා හරි නේද මං හැදුවා 29 3 නේ හරි නේද 413 නේ 10 කියලා ගත්තා 250 ඔය 10 කියලා ගත්තොත් එහෙනම් 10 න ලියන්න මං කැපිටල් A නේ 10 න ලියන්න මං කැපිටල් A මං හිතලා ලිව්වේ හරිනේ 253 දෙන්නේ මේ ශ්වේතයම කියන 253 එනවා කියන්නේ ආයෙත් බලමු දැන් 1.b තියෙන මේ 10 නෙවෙයි 1.b මේ තියෙන්නේ 10 නම් මල් ලියන්නේ b a ලියලා ලියන්න කැපිටල් ආයෙත් බලමු දර්ශක ලියලා වැරදි කියන 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා 1 ඒවා වැඩක් නැහැ මෙතන එහාට 1 බිංදුවට 8ක් නැහැ 4ක් නැහැ 2ක් නැහැ 1ක් නැහැ b කියන්නේ 8යි 2යි 10යි 1යි 11යි මේ ටික බිංදුවයි 1.4යි 1.1යි 1 දැන් මේක කඩමු අපි සංඛ්‍යා කියන 3ෙන් 3ට කඩන්න ප්‍රශ්න මේ කරත් 3ෙන් 3ට කඩමු 1 ඒවා 2 ඒවා කියන උත්තරේ 3යි මෙතන 1 ඒවා එකක් 1යි 1 ඒවා 2 ඒවා 4 වෙන 4යි නම් 4යි 1යි 3 පාදයට කිසි ප්‍රශ්නයක් නැහැ උත්තරේ 3ෙන් නෑ 10 නම් ගන්න එක එහෙනම් අය මෙතන b ද එහෙනම් මෙතන 11 ලියනද මං එහෙනම් මෙතන ලියන 10යි 11යි කියලා 10 නම් ලියන්න ඕන කැපිටල් A මං ඔය හිතලා වරද්දන්න දුන්නේ ඔයාලට මං දන්නවා දැන් වරද්දලා ගහනවා මම හිතලා මම මේ අමතක වෙලා දුන්නේ මං හිතලා දුන්නේ ඔයාලා වගේ අයට වරද්දන්න ඔය කල්පනා නැති අය උත්තරේ 3 මං ඇත්තටම හිතලා ගහුවේ ඕක මං දැන් දන්නවා දැන් 10 ගහපු ගාම 10යි b කො කට්ටිය දැන් ඕලුවට දාපේ 10 නේ එහෙනම් 10 ලියා ගන්නම්කෝ මං එහෙනම් ලියනවා ඉන්න මෙහෙම හදන ඒකනේ මම මෙහෙම උත්තර දැන් එයාලා හදන කොහොමද නේද 10යි b එහෙනම් 10 කියන්නේ කොහොමද 1.1යි b කියන 8යි 2යි 10යි 1යි 11යි ඔය 10 කියලා ගන්න ඈ. එතකොට 1.1 දැන් 3ෙන් 3ට කඩනවා. කඩපුවාම 2යි 5යි 3යි තියෙනවා. සර් දෙනවා ඉස්සෙල්ලාම උත්තරේ ඒකට. දැන් චූටි බබල් ටික ගහනවා ඔකට. එතකොට වැරදි. හරිද?
මම හිතලම දෙන්නේ ඔක දැන්. ඔයාලා හිතන්නේ මම මේක 10යි B වලින් හදලා හිතලම තමයි මේක දුන්නේ ඈ. දාලා ඒක දෙනවා ෆස්ට් උත්තරයක් දෙනවා. ඒතර අම්මෝ ලේසි ගාන සර් දීලා කියලා ගහනවා මේක. ඒතර ඉවරයි. තේරුණාද? ඒක කල්පනා කරලා ගහන්නේ නැහැ. මේවා හදන්නේ මේ දමිත බණ්ඩාර යාපා කියලා සර් හදන්නේ. මේ ඔයාලා ටර්ම් ටෙස්ට් පේපර් එහෙම නෙවෙයි. ඒතර ඔයාලා වරද්දාලා තියෙන තැන් වලින් මම වරද්දන්න try කරනවා. ඒතර හරියට කල්පනාව. දැන් මේ ගණන් දන්න දැන් උදාහරණයක් අපි ශ්වේත දන්නවා සීලෝ පරිවර්තන. වගීෂාත් දන්නේ. හැබැයි වගීෂා ඔයාගේ අඩුයි ලකුණු ඈ. වා 90 ගණන් ගන්න පුළුවන් ළමයි. ඒකට ඔයාලා කලබලයි. කලබල වුණාම ඔය වැඩේ අරින්න හිමින් කරන්න පේපර් එක. කලබල වෙන්න එපා. හොඳට කියවලා කරන්න. එතකොට මං හදන පේපර් වලට ඔයාලා ලකුණු අඩු වෙන්නේ නැති. මොකද මං හැම වෙලාවෙම හදන්නේ ළමයට හරියන්නේ නෙවෙයි ළමයට වරද්දවන්න හදන්නේ. ඒ මම මගෙන් වැරදුනම ඔයාලා පාඩම් ඉගෙනන ඕරල් එකේදී වරද්දන්නේ නැතිව. ඒකට තමයි මං ඔයාලට හැම වෙලාවෙම ඔයාලා දැන් මං දන්න ඔයාලා හිතන්නේ මේක 10. මං දන්න ඔයාලා හිතන්නේ දැන් හිතන්නේ 10 කියලා. 10 කියලා අරගෙන හදපුවාම දන්නවා 253 එන්නේ කියලා. ඒක දානවා ඉස්සෙල්ලා උත්තරේට තමයි. දැන් මේක පස්සේ දැම්මම ඔයාලා හිතනවා හිතන්න පුළුවන් වල. ඔයාලට හිතන්නවත් දෙන්නේ නැහැ මං ටක් ගාලා 253ට නොම කියන්නේ දෙනවා. දැන් සමහරවිට මම ප්‍රශ්නව මෙහෙම. ආදානයක් නොවන්නේ කියලා අහනවා මම. දෙනවා ඉස්සෙල්ලාම කීබෝඩ් එක ළමයා ගහනවා කීබෝඩ් එක. ඇයි? ආදානය දැක්ක කීබෝඩ් එක. දැන් ළමයා ගොඩුවේ තියන්නේ නැහැ. ඉන්පුට් කිව්ව ගම කීබෝඩ් එක. ළමයා නොවන්න කියවන්නේ නැහැ. ආදානයේ විතරයි කියවන්නේ. දකින්නවා යතුරු පුර ගහනවා යතුරු විතර ඉන්න. චකබ්ලාස්. තේරුණා නේද? ඒක නිසා මේ මගේ පේපර් වලට අහු වෙන්න එපා ඈ. කල්පනාවෙන් කරන්න. ඔව් මම හිතලායි වරද්දන්න දෙන්නේ. හරි මේක බලන්න පුතේ 1 2 3 4 5 6 7 මේකේ පාදේ වියන හැකි ඉලක්කම දැන් පුතේ 7 කියන ඉලක්කම මේ ඔබ සංඛ්‍යාව ගැන හිතන්න මේක බෙදලා හැම බලන්න එපා උපරිම ඉලක්කම තියෙන්න පුළුවන් 7 කියන්නේ 8 පාදේ වෙන්න පුළුවන් 10 වෙන්න පුළුවන් 16 වෙන්න පුළුවන් එහෙනම් මෙතන අහනවා විය නොහැකි පිළිතුර අහන්න දැන් මේක දශමයේ ෂඩ්දශ වෙන්න පුළුවන් දශමයේ අෂ්ටමයේ වෙන්න පුළුවන් අෂ්ටමයේ ෂඩ්ද හැබැයි ද්විමයේ වෙන්න බෑ හේතුව තමයි දෙකේ පාදයේ සං උපරිම ඉලක්කම අංක 1 නිසා. එහෙනම් උත්තරය අංක 4 නේද? හරි. 31 32. දේශාන්ත කියන්න බලන්න පුතේ උත්තරේ. 31ට 2. ඔව්. 32ට 3. ඔව්. ඔන්න දැන් ආයෙත් මම ඔයාලට වරද්දන්න දැන් පෙන්නන්නම් ඈ. වරද්දනලු දැන් මේ සංඛ්‍යාව බලන්නකො දැන් ඔයාලා. ඔන්න වරදින දැන් ඈ බිංදුව දැම්මා 1 දැම්මා බිංදුව දැම්මා 2 දැම්මා 9 දැම්මා. දැන් මෙතන තියෙන කවුද පුතා? MSB මෙයානේ. මෙයා කවුද? LSB නේ. දැන් ළමයා මේ ප්‍රශ්නේ කියවන්නේ නැහැ. දැන් දන්නා දශම සංඛ්‍යාව LSB MSB වන්නේ කියලා කියවනවා. ළමයා ඉස්සෙල්ලා ලියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා ලියන්නේ MSB නේද? ඊට පස්සේ LSB ලියන්නේ දැන් ඔයාලා ඔළුවේ දාලා MSB LSB. අහන් මං එකට දීලා එක සර් එකටම දීලානේ කියලා ගහනවා මේකට ඉවරයි. චකබ්ලාස්. හැබැයි මං දෙන්නේ දෙකට. මං අහන්නේ මෙතන දෙපැත්තට අහන්නේ වරද්දලා අහන්නේ. වරද්දලානේ මං පිළිවෙල වෙනස් කළා. දශමය සංඛ්‍යාවේ LSB සහ MSB මං අහන්නේ. එහෙනම් 5යි ඉස්සරහේ අහන්නේ. මං 20යි ඉස්සරහ 5යි නෙවෙයි. තේරුණා නේද? එතකොට මේ ප්‍රශ්නේ ඉවර වෙනකන් කියවන්න නැති ළමයාට ලකුණු හම්බෙන්නේ නැහැ උත්තරේ දැනගත්තා. තේරුණාද? උත්තරේ දැනගන්නවා කියන එක නෙමෙයි පුතේ අපිට වැදගත්. ඒ ළමයා තර්ක කරලා හිතනවාද කියන එක තමයි මම IT එකම බලාපොරොත්තු. මොකද උත්තර ඕක කටපාඩම් කරලා හදන්න පුළුවන් පුතේ. හැබැයි ප්‍රශ්නයක් ඉවර වෙනකන් පටන් ගන්න තැන ඉඳලා ඉවර වෙනකන් කියවන්න පුළුවන්නේ. ඒක තර්කානුකූලව හිතන ළමයෙකුට. පොත් පාඩම් කරලා වැඩක් නැහැ ඔයාලා. කටපාඩම් කරේ මම IT කියන එකට කටපාඩම් කරන්න එපා කියලා තර්ක කරන්න පුතේ. එතකොට ඔයාලට ජීවිතේ ඕනම ගානකදී ඕනම ප්‍රශ්නකදී උත්තරයක් ගන්න පුළුවන් තර්කානුකූලව හිතන්න නැතුව කටපාඩම් කරන්න එපා. පැය 10 15 ගණන් පන්ති වගේ මගේ විෂයේදී කටපාඩම් කරන්න එපා ඔයාලා. හොඳට තර්ක කරන්න. දැන් මේක හරි තමයි. LSB දන්නවා ඔයාලා. MSB දන්නවා ඔයාලා. හැබැයි මං අහන්නේ MSB LSB නෙවෙයි අහන්නේ LSB මං. ඔයාලගේ සාමනේ අහන පිළිවෙල විනාශ කරලා වැරදි උත්තරේ තමයි ඉස්සරහටම දෙන්නේ. දාපු ගාම ඔයාලා පරණ පිළිවෙලට ගෙහුවොත් එහෙම උත්තරේ වැරදි. තේරුණාද පුතේ? ඒ තරහට නෙමෙයි වරද්දන්නේ. හිතලා වරද්දන්න ඔයාලා හදන්න විභාගදී අය අමතක නොවේ. දැන් මං දන්නවා වගේ ජීවිතේට අය 10 වගේ ඉලක්කමක් තිබුණොත් අය උකට 10 කියලා හිතලා ගන්නෙ නෑ ඔයාලා. දන්නවා මෝස් මතක කරා සර් දැන් මෙතන ඒ අකුරනේ මේකට කියලා මතක් වෙයි. RGB වර්ණයක දශමයේ අගයන් පිළිවෙලින් දීලා තියෙනවා කොළ. එහෙනම් කවුද පුතේ R කියන්නේ? red, මෙයා green, මෙයා blue. දන්නවා 255 ගැන බිටු 8 තුනේ 3යි 4යි 5යි 6යි 7යි 8යි. G කියන්නේ 255 මෙතන 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා 16 ඒවා 32 ඒවා 64 ඒවා 128 ගැන
128යි 64යි 192යි 32යි 224යි 16යි 240යි 8යි 248යි 4යි 252යි 254යි 1යි 255යි. එහෙනම් උත්තරේ 3 තමයි 255ට දාලා වෙන්නේ. තේරෙනවද පුතේ? එහෙනම් ඒක දශමය කරන්න මේ උත්තරේ නැත්නම් ද්විමය කරන්න. 33ටයි 34ටයි මම අහන්නම් තිසරගෙන්. තිසර කියන්න බලන්න 33ටයි 34ටයි. 33ට 3 ඔව් 34ට එක හරි බලමු. පික්සල ලඟු බිටු ප්‍රමාණය සහ ග්‍රාෆික සම්බන්ධයෙන් අපි ගිය සතියේ කරේ ඕක මං කිව්වා දානවා කියලා. bit per pixel නේ bits per pixel BPP යගේ. එහෙනම් බිටු 9කින් 2 9 සමානයි කියන පුතේ 512. 2 9 512යි. එහෙනම් උත්තරේ 3 නේද? BCD කියන පුතේ බයිනරි කෝඩඩ් ඩෙසිමල් අපි මේ වගේ මොනවද කරන්නේ? දශමයේ සංඛ්‍යා ද්විමය කරගෙන. දැන් උදාහරණයක් 10 පාදයෙන් බිඳුවරෙන් BC වලට බිඳු 4කින්. බිටු 4ක් පාවිච්චි කරන. එක ලියන්නේ 0.01. දෙක ලියන්නේ 0.01 තුන ලියන්නේ 0.01 මං කොහොම ලියන්නේ 9 ලියන්නේ 1.01 10 ලියන්නේ කොහොමද එනා 0.01 සෑම 10 පාදයේ සංඛ්‍යාවක්ම ඉලක්කමකින් ලියන්න ඕන නේ ඉලක්කම් බිටු 4කින් ලියන්න ඕන. එහෙනම් මෙතන දැන් අපි හිතමු වැරදි කියන. එහෙනම් BCD වල තියෙන වල උපරිම 10 පාදයගේ කියන්නේ 9 තියෙන වල උපරිම. තේරුණාද ඒක? 9 10 ලියන්නේ මෙහෙම බිට් 10 කියන ඉලක්කම් දෙකක් නෙමෙයි. ඉලක්කම් දෙකක් නිසා යා බිටු 8කින් ලියන්න ඕන. මෙහෙම. දැන් බැරි වෙලා 255 වගේ දුන්න කොහොම ලියන්න වල? 5 ලියන්නේ 0.1 5 ලියන අපෝ 0.1 දෙක ලියන්නේ 0.01 එහෙනම් එක ඉලක්කමකට බිටු 4 ගන්න තියෙන්නේ. හැබැයි ඒ සෑම ඉලක්ක උපරිම ඉලක්කම කීයද 9 තියෙන අඩුම ඉලක්කම විදිහ. එහෙනම් 0 සිට 9 10 දක්වා තියෙන ඉලක්කම් තමයි මේ ලියන්නේ. දැන් 4න් 4 කරුවොත් දකුණු පැත්තේ මෙතනින් කඩන්න. මෙතන උපරිම ඉලක්කම විදිහ 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා. 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ප්‍රශ්නයක් නෑ නේ. දැන් මේක හරි. අඩංගු නොවන වගන් තියන්නේ. මෙහා බලමු 1.3යි 4යි 5යි 1යි 1. දැන් 4න් 4 ගන්න. 1.3යි 4යි 5යි නේ. 4න් 4 කැඩුවොත් මෙතන 1 ඒවා 2 ඒවා කියන 3යි 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා කියන 8යි 8යි 3. එහෙනම් හරියට 83 තියෙන්න පුළුවන්. මෙතන බලන්න තුන්වෙනි කෙනා 1.4යි 1යි 1. 4න් 4 ගන්න දැන් 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා එන උත්තරේ 3යි. 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා 8යි 4යි 12යි. 12 කියන ඉලක්කම බිටු 4කින් ලියන්න බෑ බිටු 8කින් ලියන්න ඕන. ඇයි? BCD වල තියෙන උපරිම ඉලක්කම කීයද පුතේ? 9 නිසා 12 තියෙන්න බෑ. මේක හරිනේ 4න් 4 කැඩුවම 1යි 1. එහෙනම් වැරදි උත්තරේ අංක 3 නේද? එහෙනම් වැරදි උත්තරේ අංක 3. දැන් පුතේ ආයෙත් මම ඕන කියලා දෙන්න. BCD වලින් ඉලක්කමක් ලියන්න බිටු 4ක් ඕන. බිඳුව ලියන්නේ බිටු 4කින්. මේ දර්ශකනේ පුතේ 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා. එක ලියන්නේ 0.1 දෙක ලියන්නේ නම් 0.1 ඔය විදිහට අපිට ලියන්න පුළුවන්. එහෙනම් 8 ලියන්න කොහමද? 8න් 1යි ඉතුරු වේ 9 ලියන්න 1.0.1 8න් 1යි 1න් 1යි 9. 10 කියන්නේ පුතා ඩිජිට්ස් දෙකක් නේ ඉලක්කම් දෙකක් නේ. ඒක නිසා 10 ලියන්න ඕන ඔයාලා. ඉස්සෙල්ලාම 1 ලියන්න. 1 කියන්නේ මෙහෙම නේ 0.3යි 1 මේ ලියන්නේ 1. 1 ලියන්නේ මෙහෙම. බිඳුව ලියන්නේ 0.4කින්. 1 ඒවත් එපා 2 ඒවත් එපා 4 ඒවත් එපා 8 ඒවත්. 15 ලියන්නේ කොහොමද එනවා? 0.1 5 ලියන්නේ 0.1 1 ඒවා 2 ඒවා 4 ඒවා 4 1යි 5. හැබැයි බිටු 4කින්ම ලියන්න ඕනේ. ඒක තමයි නීතිය. ඔයාලා කොහමද 206 වගේ ලියන්නේ? 0.1 බිඳුවට බිඳු කීයක් ඕනද? 4ක් ඕන. 6 කියන්නේ 0.1 එහෙනම් නීතිය තමයි BCD වලින් ලියන්න පුළුවන් බිට් 4කින් එක ඉලක්කම. දැන් මෙතන වැරද්ද මොකද තුන්වෙනි එකේ? තුන්වෙනි එක ලියලා බලන්න මම තුන්වෙනි ලියලා තින්නේ කියලා. 1.1 දැන් බිටු 4න් 4ට කඩමු බලන්න. මෙතන 1 ඒවා 2 ඒවා කියන 2යි 1යි 3නේ උත්තරේ 10ට හැරුවා.
එකේවා දෙකේවා හතරේ වටේ වගේ 8යි 4යි 12. 12 ලියන්න බෑ පුතේ BCD වලින් බිට් 4කින්. 12 ලියන්නේ නම් මෙහෙමයි. 12 ලියන්න ඕන ඔයාලා 0.01 1 ලියන්න ඕන 0.01 කියලා ලියන්න. තේරුණාද දැන් ඒක? තිසර ශ්‍රීමල් තේරුණාද? බිටු 4කින් ලියන්න පුළුවන් උපරිම ඉලක්කම 9. 9ට වඩා වැඩි ඉලක්කමක් මෙතන ලියන්න බෑ. හරි නේද? ඔයා අනිවාර්යෙන් දැනගන්න. දැන් බැරි වෙලත් ඔයාලට අෂ්ටමය හෝ ෂඩ්දශමයේ සංඛ්‍යාවක් BCD කරන්න කිව්වොත් ඔයාලා මොකද කරන්නේ? 8 පාදයේ ඕ 16 පාදයක BCD කරන්න කිව්වොත් මොකද කරන්න ඔයාලා? ඒක 10ට හරවලා ඉන්න ඕනේ. කවදාවත් අෂ්ටමයේ සංඛ්‍යා කෙලින්ම BCD කරන්න බෑ. ඔයාලා ඒක 10ට හරවලා එන උත්තරේ තමයි BCD කරන්නේ. තේරුණාද? මේකේ උත්තරේ කවුරු රැවුවා උත්තරේ 3 එන්නේ මේක මේ 255 දෙකට හරවන්න. ඒතර උත්තරේ මේකේ. එහෙනම් හරි නේද? මෙයාගේ උත්තරේ වැරදි. උත්තරේ කී දෙන්නේ අංක 3. තේරුණාද මේක වැරද්දයි කියලා? මේක 4න් හද 12 ඉන්න 12 තියෙන්න බෑ BCD උපරිම ඉලක්කම 9 තියෙන්න පුළුවන්. ඕක කට්ටිය අඩු වෙනවා. දැන් සිග්නල් ඔයාලා හිතන්නේ මේ සිග්නල් ඇතුළ අඩු වෙනවද? නෑ. සිග්නල් නැතුව නෙවෙයි ඔය. අවශ්‍ය දැන් මෙතන ඉන්නෝ ළමයි 150ක් ඔව් දමාතලිනෝ 40ක් දඹුල්ලේ 80යි 120ක් ඉන්නවා. ඒතොර 120න් 60ක් ඉන්නවා. භාගයක් ඉන්නවා 150ක්. ඒ 50ෙමුත් දැන් එකේ නා අඩු වෙනවා. ඔය අයියේ මේ පැය දෙක ඉන්න අපහසු වෙයි ළමයිට. ඒ කියන්නේ එච්චරට පුතේ ඉගෙන ගන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. ඒක මම කිව්ව පවට මට පින දෙන්න බෑ පුතේ. මට පුළුවන් ටයිම් එකක් වෙන් කරලා උගන්වන්න විතරයි ඔයාලට. එතනින් එහාට මට කරන්න බෑ. ඒක දෙමාපියෝ දැනගන්න ඕන. දැන් අපේ පොඩි දෙන්න දැන් 4 වසරේ ඉන්නේ. හැම වෙලාවෙම ක්ලාස් පුතේ ළමයි. එයාලා 3ට නම් ක්ලාස් එක 2 ඉඳලා හැල උදේ 8 ක්ලාස් එක උදේ 5ට නැගිටින්නේ බයට. 5ට නම් මං ඒත් බයිනවා පිස්සුට වඩව කියලා. 5 ඉඳලා හැරගෙන බලන් ඉන්න පොඩියෝ. ඒ එච්චර උනන්දුව පුතේ. දැන් ඔයාලගේ තියෙන උනන්දුව දැන් මේ පරක් වෙලගෙන උත්තර අහන්නේ අරකට කීයද මේකට කියලා. ඔය සිග්නල් නැති එකට එහෙම වෙන්නත් පුළුවන්. මගේ 90ක් මං කියන්නේ ඔය හැමදාම පරක් වෙන්නේ හැමදාම මේ වැඩ කරන්නේ නැත්තේ ඒ ඉන්නවා පුතේ මෙහෙම මේ කියන අර හරිම අලස කම්මැලි කවදාවත් මේ සිංගල මිනිස්සු පුතේ දිනු යන්නේ ඒක. හරි අපේ මිනිස්සු නිදහසට කාරණානේ කියන්නේ පුතේ. අරම කරන්න බෑ නිසා අපිට මේ වෙලාවේ බෑ නිසා. ඕක තමයි සිංගල මිනිස්සුන් හැටි. නේ? මොනවා හරි හේතුවක් නේ කියන්නේ තමන්ගේ කම්මැලිකමට හේතු කියනවා. අපිට බෑස දැන් මේ ටවුන් වලට යන්න බෑස වහලා නේද? ඕවා තමයි කියන්නේ නේ. තමන්ගේ මොන හරි දෙයකට ඒ හැටි මිනිස්සු මොකද කරන්නේ සර් අපි දැන් සිග්නල් නැහැ නේ සර් අපිට. මොන හරි දැන් සිග්නල් උත් නැත්තම් ටෙලිග්‍රෑම් එකට මම දානකොට ඒ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා බලලා ඉගෙන එහෙමවත් හිතන්නේ නැහැ. අර නැතිකමට මොකක් හරි හේතුවක් හදාගෙන ඉන්න තමයි try කරන පුතේ දැන් අවුරුදු ගාන ලංකාවේ එන්න පිරීලා අපිට කෝටි ගාන ණය වෙලා නේද? මෙතනින් පුතේ ඉගෙනගෙන යන්න බෑ මේ රටේ ඉන්නත් බෑ ඉගෙනගෙන යන්න මේ රටේ. ඔයාලා ඉතින් ආපහු බෝල් රෙද්දක් පොරන් ඔළුව නිදලා ගියන් 3 wheel එකක් තමයි එලා ඉන්න වෙන්නේ හැමදාම. වෙන මුකුත් නැහැ. එක්කවර දේශපාලන කඩේ ගිහිල්ලා ඒව කර කර තමයි ඉන්න කඩේ කියලා උන්ට සර් කියන්නේ වැදගෙන ඉන්නේ ඕල්ලක් පාස් නැති වෙන. වෙන විසඳුමක් නැහැ නේ. ඒ නිසා ඉගෙනගෙන යන්න බලන්න මෙතනින් උඩට. හරි 35 36 දේශාන්ත විශාල කියන්න බලන්න එන 35ටයි 36ටයි 35ට 1 1 36ට 36ට 1 හරි බලමු දත්ත සමුදායක යතුරු සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රාථමික යතුරක් හිස්ව තැබිය හැකි වේ වැරදි නේද හිස් කරන්න බෑ ප්‍රාථමික යතුරක් අනුපිටපත් විය නොහැකි වේ හරි අනුපිටපත් වෙන්න බෑ ප්‍රාථමික යතුරක් සඳහා අනන්‍ය දත්ත පමණක් ඇතුළත් ශේෂ්ඨයක් ෆීල්ඩ් එකක් අපි කී ෆීල්ඩ් පාවිච්චි කරන්නේ NIC ප්‍රාථමික යතුර සහ යෝග්‍යෝ නැෂනල් ඩෙන්ටිටි කාඩ් ගැලපෙන වැරදි උත්තරය අහන්න උත්තරය අංක 1 ප්‍රයිමරි කී එකක් පුතේ හිස්ව තියන්න බෑ ප්‍රාථමික යතුරක් සඳහා අනිවාර්යෙන් වැලියු එකක් තියෙන්න ඕන ප්‍රාථමික යතුරින් කරන්න පුතේ අපි රෙකෝඩයක් වෙන් කරලා හඳුනාගන්නේ මෘදුකාංග සම්බන්ධයෙන් සාවද්‍ය යන්නේ මෙහෙයුම් පද්ධති යෙදුම් මෘදුකාංග පුතේ වැරදි මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොන මෘදුකාංගද පුතේ පද්ධති මුදුකාංගයක් උපයෝගිතා මුදුකාංග පද්ධතිද ඔව් භාෂා පරිවර්තක පද්ධතිද ඔව් පරිගණකයේ සියලුම කටයුතු පාලනය කරන OS එකද ඔව් එහෙනම් උත්තරේ අංක 1 නේද එන්නේ එතන 37යි 38යි මට කියන්න බලන්න චතුලි කියන්න බලන්න පුතේ 37යි 38යි 37ට 1 4 නේ හරි ආගන්තුක යතුරක් තුල අගයන් අනුපිටපත් විය නොහැකි වේ ආගන්තුක යතුරක් පුතේ අනුපිටපත් වෙන්න පුළුවන්
නොහැකි වේ කිව්වොත් වැරදි. ප්‍රයිමරි කී එකක් අනු පිටපත් වෙන්න බෑ. සම්බන්ධක සමුදායක වගු අතර සම්බන්ධතාවය ප්‍රාථමික සහ ආගන්තුක යතුරු මගින් සංයෝජනය සිදු. ඔව් නේද? ප්‍රයිමරි සහ ෆොරින් වලින් තමයි හදන්නේ. සංයුක්ත දුරක් නිර්මාණය කරන ශේෂ්ඨ කීපයක් අවශ්‍ය භාවිතය වූ සංයුක්ත දුරක් කියන්නේ ශේෂ්ඨ දෙකක් හෝ කීපයක් හදාගන්න යතුරු. වගු අතර සම්බන්ධතාවය බහු විට අනිවාර්යෙන් සංයුක්ත දුර තියෙනවා. ඔව් අර බලන්න අපි ගන්නේ අර බුක් වගුවයි ස්ටුඩන්ට් වගුව අරන් බොරෝවින් ටේබල් එක අනිවාර්යෙන් මෙනුඩු මෙනි. ඒ වෙලාවට සංයුක්ත දුරක් තමයි දෙන්න. වැරදි උත්තරේ අංක 1 ආගන්තුක යතුරක් තුලාගයන් අනු පිටපත් වෙන්න පුළුවන් පුතේ. එකම ළමයි එකවද දෙපාරක් කරා යන්න පුළුවන්. එහෙනම් ඒක අනිවාර්යෙන් ඩුප්ලිකේට් වෙනවා. මොනවද අනු පිටපත් වීමේ අවාසි? දත්ත හොයන්න අමාරුයි. යාවත් කාලනි කරන්න අමාරුයි. දත්ත ගබඩා කරන්න ගොඩක් ඉඩ අවශ්‍ය වෙනවා නේද? ඒ වගේ දෝෂ සංගත භාවය නැති නේ පොඩක් දැනගන්න. අහයි අනු පිටපත් වීමේ අවාසි අහන්න පුළුවන්. 38 බලමු. සාවද්‍ය වන්නේ සම්පාදකය මගින් මුළු ප්‍රභව කේතෙම ද්වීමය කරයි. හරි නේද? අර්ථ වින්‍යාසකය මගින් ප්‍රභව කේතය ක්‍රියාත්මක වගන්තිය පරිවර්තනය කරයි. හරි. ඇසෙම්බලර් යනු භාෂා පරිවර්තකය එකත් හරි. සම්පාදකයට වඩා අර්ථ වින්‍යාසයේ කාර්යක්ෂමතාවය වැරදි. ඔන්න පොඩක් මම කියලා දෙන්නම්. සම්පාදකෙන් කරන්න පුතේ ඉහළ තලයේ ක්‍රමලේඛන භාෂාවකින් ලියපු වැඩසටහනක් මුළු ප්‍රභව කේතේම එකවර යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කරන. කිතා කාර්යක්ෂමව එකවර පරිවර්තනය කරන නිසා. අර්ථ වින්‍යාසකය මගින් කරන්න පුතේ ඉහළ තලයේ ක්‍රමලේඛන භාෂාවකින් ලියපු වැඩසටහනක්. එයා ක්‍රමලේඛය ක්‍රියාත්මක වන මොහොතේ වගන්තිය ද්විමය කේතවලට පරිවර්තනය කරන එක. ඇසෙම්බලර් යනු භාෂා පරිවර්තකයේ එකත් හරි. සම්පාදකයට වඩා අර්ථ වින්‍යාසකය කාර්යක්ෂම වේ කිව්වොත් වැරදි. කවුද කාර්යක්ෂම? සම්පාදකය තමයි කාර්යක්ෂම වෙන්නේ. එහෙනම් උත්තරය අංක 4 වෙරි. අපි 39ට අහමු රවිදුගෙන්. රවිදු කියන බලන්න පුතේ 39ට. රවිදු ගියාද? රවිදු ප්‍රශ්නේ විතර රවිදු අතත් උසංගිට අතත් ගලවන් ගියාද ඔබ? යොමාලි කියන්න බලන්න එන පුතේ. යොමාලි 39ට 3 හරි බලමු. මේකට අවුට්පුට් එක අහන්න නේද අපේ? AB නේද මෙතන? මෙතන C බාර් නේද? එහෙනම් AB ධන C බාර් නේද? මෙතනින් D එකක් එනනම් AB ධන C බාර් ඊට පස්සේ D එකෙන් ගුණ වෙනවා එයාගේ අනුපූරකය නේද? එහෙනම් මේක වරහණක් දාලා එළියෙන් අනුපූරකය දැම්මත් හරි. එහෙනම් උත්තරේ 3 නේද? හරි නේද? AB ධන C බාර් ගුණ කිරීම D වල එළියෙන් බා. නැත්තම් මේක මෙහෙම ලිව්වත් හරි මෙහෙම ලියන්න බැරි නිසා තමයි මම මෙහෙම ඩෑෂ් දාලා තියෙන්නේ. එහෙනම් උත්තරේ 3 තමයි. very good. මේක හරිනේ පුතේ උත්තරේ දැක්කා නේද මේකේ? උත්තරේ 4 මේකේ උත්තරේ 3. 40ට උත්තරේ මට කියන්න බලන්න එහෙනම් නවෝදය 4 හරි බලමු පුතේ උත්තරේ. නවෝදය ඔයාලගේ පුතේ මම ටියුට්ස් ටික කොහොම හරි ඉස්කෝලේ ළඟට හරි ගෙනන් try එකක් දෙන්න මොනවා හරි කරන්නම්. එහෙම නැත්නම් ඔයාලගේ මම තොරතුරෙන් මොනවා හරි කරලා එවන්නම් පුතේ. අපේ ළමයි ටික ඉස්කෝලේ. හරි මෙතන කියනවා ඒ කියන්නේ එකකට එක්කෙනෙකුට දාලා ඔක්කොම ගන්න මම එවන්නම් පුතේ. එහෙම කරමු. ඔයාලගේ ඇඩ්‍රස් ටික එහෙමනොත් මට අපේ ඉස්කෝලේ ළමයිගේ ඇඩ්‍රස් ටික වෙනම ඔයාලා නමත් එක්ක ඔයාලගේ වරහන් ඇතුලේ අපේ ඉස්කෝලේ ළමයි ඉන්නේ 7 දෙනානේ. ඒ 7 දෙනා නමත් එක්ක තමන්ගේ ඉස්කෝලේ නම ලියන්න. අපේ ඉස්කෝලේ ළමයිට විතරක් අනිත් යාළුවන්ට කියන්න කවුද මේ නවෝදය පන්නම් පිටිය කියලා නැත්නම් වරහන් ඇතුලේ PPMV කියලා කරතර මම දන්නවා. ඒතකොට ඒ ඔක්කොම මම එකට එක ඇඩ්‍රස් එකට දාලා ඔක්කොම බෙදා ගන්න පුළුවන්. ඒතකොට එහෙම කරන්න පුළුවන්. හරි මෙතන බලන්න C වල අගේ එක නම් ABD මෙතන අගේ කිව්ව දෙනා බිඳුවයි. මෙහා බිඳුව නම් මේ දෙන්නම බිඳුවයි. මෙහා බිඳුව නම් මේ දෙන්නම බිඳුව වෙන්න අනිවාර්යයි. මෙහා බිඳුව නම් මෙතන අගේ එකයි. බලන්න නෑ. ප්‍රධාන බිඳුව කියලා මම දීලා තියෙන්නේ. එකයි නෙවෙයි දීලා තියෙන්නේ මම බිඳුවයි කියලා. සෝරි ඈ. බිඳුවනේ. බිඳුවයි C වල අගේ එකයි කියලා මම දීලා දිනා. හරි. බිඳුවනේ දීලා තියෙන්නේ මම අනිත් පැත්තට ගත්තා. බිඳුව නම් මෙතන අගේ එක වෙන්න නම් මේ දෙන්නම එක වෙන්න ඕන. එහෙනම් D වලගේ එකයි එක නම් මෙයා එක නම් මෙතන බිඳුව නම් අනිවාර්යයෙන් මෙයා කියන්නේ A එකයි B එකයි D එකයි. උත්තරේ 4 හරි ඈ. උත්තරේ 4 මම ගත්තේ අවුට්පුට් එකේ අනිත් පැත්ත ගත්තා.
හරි නේද? මෙයාගේ 4 39ට ගැහුවේ පුතේ අපි උත්තරේ 3. 41 බලමු පහත වගන්ති වලින් සාවද්‍ය වන්නේ. ඒකට මට කියන්න බලන්න 41 ඉඳලා කවුද අපේ ඉෂාන් වර්ණසූරිය 2 42 42ට පුතේ 41ට 2 42 ඉෂාන් දන්නේ නැහැ වගේ එක හොරා වගේ මයික් එක ඔෆ් කරගන්න. නේ ඒක දන්නේ නැතුන හදාම ඔෆ් කරන්න. රශ්මි සමාධි කියන්න බලන්න 42ට එහෙනම්. ඇහෙන්නේ නැහැ පුතේ රශ්මි කියන්නකෝ. 4 3 3 හරි. පහත වගන්තුලින් සාවද්‍ය වගන්ති ආහන්නේ ඔයාලගෙන්නේ. IP ලිපිනයක් මගේ උපාංගයක් අරන් හඳුනා ගන්න පුළුවන් හරි. දමිත යාපා මගේ සයිට් එකේ තියෙන මේ වෙබ්සයිට් එක හදලා තියෙන්නේ තාම වෙනස් කරේ නැහැ මම අප්ඩේට් කරනවා නම් මම වසම් නාමයක හරි. DNS මගින් වසම් නාම IP ලිපින මේකේ වැරද්දක් තියෙනවා බෑ පුතේ. මේක මේ ටයිපින් මිස්ටේක් එකක් ඇත්තේ මගේ. ඔක මම අනිත් පැත්තට හදන්න ඉඳලා වැරදිලා තියෙන්නේ. කමන්නේ මේකේ හැබැයි මම දෙකටම ලකුණු දෙන්න නැයි හේතුව. මේක වැරදි ඇයි IP ලිපින තියෙනුණු සංඛ්‍යා 4යි. මේක ටයිප් කරේ මොකද වැරදිලා තියෙන්නේ මට චෙක් කරන්න බැරුණා ඒක. DNS මගින් IP ලිපින නෙවෙයි අතර වසම් නාම කරන්න පුතේ වසම් නාම IP කරන්නේ. එතකොට මේ උත්තර දෙක වැරදි. කමන්නේ මම ආදන් හදන්නම් ඔයාලගේ. මේක එන්න ඕන උත්තරේ 2 තමයි 4ත් වැරදියි හේතුව. DNS මගින් පුතේ IP වසම් කරන්නේ නැහැ. වසම් නාම තමයි IP කරන්නේ. එහෙනම් මගේ වැරද්දක් වෙන්නේ උත්තර දෙකක් දැන් වැරදුණා නේ 50 කමක් නැහැ ඉතින් මෙතන වැරද්ද DNS මගින් IP ලිපින වසම් නාමයට පරිවර්තනය කරන්න තමයි මම බලාපොරොත්තු උත්තරේ දෙන්න. නමුත් මෙතන බිඳුවක් වැඩිපුර වැදිලා මම ටයිප් කළා. 192යි 110යි 0.3 10යි 3 වෙන්න ඕන. නිවැරදි IP ලිපිනයක් වේ. ඒතකොට මේකත් වැරදි. ඇයි හේතුව? සංඛ්‍යා 4ක් නිසා. IP එක උඩරිම තියෙන පුළුවන් කියන පුතේ ඉලක්කම. ඒක මගේ වැරද්දක්. ඔයාලා වැරද්දක් නෙවෙයි. උඩරිම ඉලක්කම කීයද? 255. අඩුම ඉලක්කම කීයද IP එකේ තියෙන පුළුවන්? බිඳුව තියෙන පුළුවන්. කිසි ප්‍රශ්න බිඳුව තියෙන පුළුවන්. එහෙනම් මේකත් වැරදි පුතේ. අපි දැන් චෙක් කරලා බලමු. මේ උත්තර දෙකම වැරදි. 3ත් 2ත් වැරදි. මේකත් වැරදි. තොරතුරු පද්ධති සම්බන්ධයෙන් පහත වගන්තුලින් සාවද්‍ය වන්නේ. තොරතුරු පද්ධති සම්බන්ධයෙන් සාවද්‍ය වන්නේ අහන්න ඕන. මම මේක දැම්ම හදන්න පුතේ අපේ වැරදි උත්තර දෙක. අපේ 13 වැරදිලා තිබුණා නේද? ඒ දෙක හදලෙමු ඈ. නැත්නම් ඔක මට අමතක වෙන පස්සේ හදන්න. 13 වැරද්ද තමයි මේකෙන් සාවද්‍ය නෙවෙයි නේ අපි. එතකොට මේක මම එකක් වෙනස් ජෝසන් නිස්පා එඩ්බක් පළවෙනි මේක හදනවා මම දෙවෙනි කියලා දාන්නම් ඈ. එතකොට අර මේක ලේසි. ඔයාලා ලකුණු දෙන්නම් මම. දෙවන පරම්පරාවේ පරිගණක මම එතන හදන්න. අය වැරදුනේ අපිට මං හිතන්නේ දැන් මේ කරන ප්‍රශ්න වැරදුනා නේ අය. 41 නේ. 41 වැරද්දක් තිබුණා. 41 වෙන්න ඕන 38 39 41 මේ බිංදුව අයින් කරන්න මම. දැන් හරිය. හරි ඔයාලගේ උත්තර වල බලපෑමක් එන්නේ නැහැ ඒක. හරි. ඊළඟට බලමු අපි එන 42. තොරතුරු පද්ධති සම්බන්ධයෙන් පහත වගන්තුලින් සාවද්‍ය වන්නේ. සම්මුඛ පරීක්ෂා සාකච්ඡා දත් එක්ක ස්ක්‍රීමේ ක්‍රමයේ. දන්නද නේද? අපි තොරතුරු පද්ධති සංවර්ධන ආකෘති SDLC වල කරන්නේ කාර්යය මොනවද? එකක් පළවෙනි තමයි අවශ්‍යතාව හඳුනා ගැනීම. නෑ උත්තරේ පස්සේ වෙනස් කරන්නම් මම දැන්. මෙතන ගිහිල්ලා ඒ වැරදිච්ච ඒවාට මම ඕල් දෙන්න. ඒතකොට දෙන්න පුළුවන්. ඕල් දීලා ඔයාලගේ ලකුණු කාර්ය බලලා මම ස්ක්‍රීන් ෂෙයා කරන්නම් ඈ. දැන් මේ වැරදුන අපි මතකයි 13ටයි 41ටයි මම ඕල් දෙන්න. chance එකක් දෙනවා ළමයිට. ඒතකොට වැඩි වෙන ගොඩක් ලකුණු ඈ. හරිනම් ඒක ඔක්කොම දෙන්න ඕනේ නෑ. ඒ ප්‍රශ්න විතරක් දුන්නා හරි. අනිවාර්යෙන් 13ට නම් ඕල් දෙන්න ඕන. මෙන්න මේකට දෙන්න ඕන 4ටයි 41 මතකයි අංක මතක යන පුතේ 41 දෙන්න ඕන 2ටයි 4ටයි. මම හදන්නම් ඒක අතන. එහා පැත්තේ හදන්නම් ඈ. මේක හදමුද අපි? ඔව්. මේකේ හදමු. මෙතන හදන්න පුළුවන් මේ. මෙතන කියලා මුකුත් නෑ මට මගේ පැත්තෙන් කරන්න දෙන්න. මේ දෙකටම දෙනවා මම. එච්චරයි කරන්න දෙන්නේ.
ඊට පස්සේ මෙතන කරන්න තියෙන්නේ මම 13ට ගිහිල්ලා 13ට ඕල් දෙන්න ඕන. මොකද මම වැරද්දන්නේ ඒක. 13ට මම මෙතනින් ටික් කරලා ආන්සර් ගිහිල්ලා ඔක්කොම දෙන්න ඕනේ. මේ ඔක්කොම ගෙවුවත් දෙන්න. ඕක නෙවෙයි 12 නෙවෙයි තාම පොඩි කරා. මේක තිබුණේ ස්මාර්ට් සුද්ධ බල විශාල මේක නෙවෙයි වැරදි කියන. 13 හදන්න දෙන්න අපිට. තාම වෙන එකක් හදන්න. මේක දෙන්න ඕන මේ ඔක්කොම දෙන්න ඕන. එකක් නෙවෙයිනේ. 11 වැරදි. මේකේ ආවේ අපිට හරි මේක වෙනසක් වුණේ නැහැ නේ. අද වක්තිකින් 13 15 නේ. මේක නේ පුතේ. මේකේ ඕල්. දැන් හරිනේ. 13 නේ හරිනේ පුතේ දැන්. 13 නේ මේක ප්‍රශ්නයි 13 ඔක්කොම දෙන්න ලකුණු ඈ. ඒක මගේ වැරද්දක් ඒකයි. දැන් හැදුවා තමයි මං. හැදුවට ඉතින් ඔයාලා දැන් හැදුවට දැන් එළියට පේනවා හැදුවේ නැත්නම් හරියට විනා යූස් කරනවක. හරි අපි නෑ ප්‍රශ්නෙට. ඊට පස්සේ දැන් ඔයාලා පේපර් ඉවරලා මම ලකුණු ගන්න බලලා ආයෙ වෙනස් කරන්න ඈ. තොරතුරු පද්ධති සංවර්ධන ආකෘති SDLC පළවෙනි පියවර තමයි මොකද්ද පුතේ? අවශ්‍යතා හඳුනා ගැනීමනේ. අවශ්‍යතා හඳුනාගදී අපි දත්ත එක් රැස් කරන මොනවද? දත්ත එකතු කරන තමයි නිරීක්ෂණය, සම්මුඛ පරීක්ෂණය, ප්‍රශ්නාවලි, ලිපි ලේඛන පරීක්ෂාව, ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි කරනවා දෙවෙනි පියවර තමයි සැලසුම් කිරීම. එහිදී අපි දෘඩාංග සැලසුම, බුදුකාංග සැලසුම, දත්ත සමුදා වගේ දේවල් සැලසුම් කරනවා. සැලසුමෙන් පස්සේ අපි කරන්නේ කේතනය කරනවානේ. අපි නැත්නම් කියන මුදුකාංග සංවර්ධනය කියලා කියනකොට නැත්නම් කෝඩින් කේතනය කියලා කියනවා. කේතනයේ දෝෂයක් තිබොත් අපි ඒක නිවැරදි කරන්න පුළුවන්. අපිනේ හරි වැරදි පරීක්ෂාවක් අපි කරනවා. ඊට පස්සේ අපි කේතනයෙන් පස්සේ කරන්න පුතේ. කේතනයෙන් පස්සේ අපි කරනවා හරි වැරදි පරීක්ෂා පියවර 4යි. ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව සහ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. පරීක්ෂාවෙන් පස්සේ අපි පද්ධති ක්‍රියාත්මක කරන ආකාර 4යි ඍජු, සමාන්තර, පියවර, නියම. ඍජු එකේදී කරන්නේ පැවතුණු පද්ධති සම්පූර්ණ නවත්වා අපි අලුත් එක ක්‍රියාත්මක කරනවා. සමාන්තරයේදී පද්ධති දෙකම එකවර ක්‍රියාත්මක කළා. ටිකක් ගියාම අලුත් එක උරුණාන් පස්සේ පරණ එක නවත්තනවා. අධ්‍යයනය කියන පුතේ ස්ටෙප් බයි ස්ථාපනය කරන එක. ඊට පස්සේ නියම කියන්නේ එක් කොටසක් සඳහා පමණක් දාන එක. ක්‍රියාත්මක කරන් පස්සේ නඩත්තුවක් කරනවා. නඩත්තුවේ අපි දෘඩාංග මුදුකාංග වල වෙනස්කම් කරන හැබැයි පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධාවක් සිදු නොවන අයුරු. මේක චක්‍රයකාකාරයෙන් සිදුන එක අපි SDLC කියන සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එක මතක තියාගන්න. ඊට පස්සේ මම කිව්වා දියැලි ආකෘති සහ පුනර්කරන වෘද්ධි ආකෘති කියන වලට කරා. දියැලි එකේ ස්ටෙප් බයි ස්ටෙප් ගියා. එක පෙරට ගියන් පස්සේ කලින් පෙරට එන්න බෑ. පද්ධතිය සංවර්ධනය කරන අතරතුරදී වෙනස්කම් කරන්න බෑ. අනපේක්ෂිත අවුට්පුට් එන්න පුළුවන් කියලා කිව්වා. පුනර්කරණ එකේ වාසිය හැබැයි සංකීර්ණ නමුත් පද්ධතිය සංවර්ධනය කරන අතරතුරදී අපිට වෙනස්කම් කරන්න පුළුවන්. හරි එහෙනම් බලන්න සාවද්‍ය වන්නේ සම්මුඛ සාකච්ඡා දත්ත එක් රැස් කරන්න පුළුවන්. දත්ත එක් රැස් කිරීමේදී SDLC අවශ්‍යතා හඳුනා ගන්න පියවරේදී කරනවා. හරි නේද? අවශ්‍යතා හඳුනා ගැනීම තමයි දත්ත එක් රැස් කරේ. ඍජු ක්‍රියාත්මක කරනට වඩා කාර්ය ආරක්ෂාකාරී වෙන්නේ නැහැ. මෙහා කාර්යක්ෂමයි තමයි හැබැයි ආරක්ෂාකාරී නෑ. ඍජු කාර්යක්ෂමයි නමුත් ආරක්ෂාව අඩුයි. කවුද ආරක්ෂක? සමාන්තර. දියැලි ආකෘතිය සරලයි. ඔව් එයා පියවරෙන් පියවරන එක අපි හරි සරලයි පාවිච්චි කරන්න ලෙස. එන උත්තරේ අංක 3 නේද? 43ටයි 44ට කවුද මට උත්තර දෙන්නේ? මේ සදුන් රත්නායක ඇවිල්ලා ගියා මම දැක්කා. ඉස්සලා හිටියේ නෑනේ සදුන්. විශ්මි කියන්න බලන්න උත්තරේ. 43ට 44ට හයියෙන් කියන්නේ විශ්මි වගේ ඇහෙන්නේ නෑ මට මයික් එක. 43ට 2 44ට 2 හරි බලමු. පද්ධති පරීක්ෂා පියවර පිළින් ඒකක සාවාදී ගන්න ඒකක සමස්ත පද්ධති ප්‍රතිග්‍රහණ විහරණය. ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ. හරි. පද්ධති සැලසුමේදී මුදුකාංග සැලසුම සිදු නොකරයි නෑ. සැලසුම කරන ඇල්ගොරිතම් අදින්න සැලසුමේ තමයි. පුනර්කරන වෘද්ධි ආකෘතිය සංකීර්ණ සඳහා යෝග්‍ය වේ. පුනර්කරණ ගැලපෙන සංකීර්ණ පද සඳහා. පුනර්කරන වෘද්ධි ආකෘතිය ආකෘතිය නෙවෙයි ආකෘතිය තුලදී වෙනස්කම් කරන්න පුළුවන්. සංවර්ධනය කරන අතරතුරදී වෙනස්කම් කරන්න පුළුවන්. ආකෘතිය නෙවෙයි ආකෘතිය පුතේ වෙනස්කම් කරන්න පුළුවන් නේද? ලිස්ට් තුනේ තදලා බිමු ඔක නැත්තම් ප්‍රශ්නයක් ඈ. ආකෘති තුලදී වෙනස්කම් කරන්න පුළුවන්. ඔයාලට මම මේකේ වීඩියෝ එකක් දාන්නම් පුතේ මේ හදන විදිය වලටත් ඔයාලා දෙමව්පියෝ මෙතනේ ගුරුවරු. එයාලටත් හොඳයි මේ ක්‍රමේ.
මම මේක කරන හැටි මේකේ ෆුල් වීඩියෝ එකක් හදලා දාන්න හිතන් ඉන්නේ. අර මම දැන් ඔයාලා දැක්කද zoom එකේ මම දැම්මනේ zoom එකේ වැඩ කරන විදිය. මම දාන්නම් පුතේ මේක වීඩියෝ එකක් හදලා කොහොමද මෙහෙම මේ ප්‍රශ්න හදලා දාන්න කියලා. කියන්නේ මේ වගේ කාලෙක මම හිතන්නේ ඒක ගොඩක් හොඳ වේ ඔය දෙමාපියන්ට ඔයාලා ගුරුවරු වශයෙන්. ඔයාලටත් පුළුවන් ඔයාලා ඉගෙන ගත්තොත් තව ඉන්නවනම් ගුරුවරු කියලා දෙන්න නේද? මම ඇත්තට zoom වීඩියෝ එක දැන් මොකුත් නෙවෙයි පුතේ මේ අපි පොඩි දෙන්නේ ක්ලාස් කරනවනේ ගුරුවරු ඉන්න මම බලන් හිටියා. පොඩි යෝන් කුරුටු ගානවා ඒක. සර් කෑ ගහන ගුරුවරු. අනේ පුතේ කුරුටු ගාන්න එපා කිව්වම ගාන කුරුටු පොඩි. අනේ මම යනවා කෑ ගහනයි. එයාලා දන්නේ නැහැ මේ කුරුටු ගාන එක නවත්තන්නේ කොහොමද කියලා. නේද? ඉතින් ඔයාලා පුළුවන් නම් කුරුටු ගාන්නවා මගේ දැන් පුළුවන් ද බලන්න. බෑ නේද ඔයාලා කුරුටු. try එකක් දෙන්න කුරුටු ගන්න පුළුවන්ද බෑ ඔයාලා. ඔයාලට මයික් ඔන් කරන්න පුළුවන්ද බලන්න. මම ඔන් කරලා නැහැ කියලා කියන අනේ පුතේ කෑ ගහන්න එපා නේ. ළමයාගේ මයික් එක ඒ අය දන්නේ නැහැ පුතේ. ඒකයි මම මේ වීඩියෝ එකක් දැම්මේ. ඒක බලන්න ඔයාලගේ තේ ගුරුවරු ඉන්නවා නම් බලන්න. හයිඩ් කරලා දෙපොතු මම ඒක ඉන්ඇක්ටිව් කරලා දෙන කියන්නේ ඒක ඇක්ටිව් කරලා නැහැ මම ඩීඇක්ටිවේට් කරලා දෙනේ ඔප්ෂන් එක. හරි එහෙනම් බලමු උත්තරය 2 නේද? පහත ප්‍රකාශන සුළු කළ විට. එතකොට මෙතන දෙනවා 23 මොඩ් එකෙන් කරන්න පුතා බෙදලා ශේෂය. ධන 12 බෙදීම 4 වැඩි කිරීම 5. 23 10න් බෙදුවම ඉතිරි එකේ පුතේ 23 10 ඒවා 2යි ඉතිරි 3යි ධන 12 බෙදුවම 4න් 3යි 3 වරක් 5 15. එහෙනම් එකතු කරන්න ගන්නේ ගුණ කර 3 වරක් 5 15යි 3යි 18යි. තේරුණාද පුතේ ඒක? තේරුණ නැත්නම් කියන්න මොඩ් කියන්නේ බෙදලා ශේෂය. 23 10න් බෙදුවම ඉතිරි 3යි 23 10 වරක් 2යි ඉතිරි 3යි 12 4න් බෙදුවා 12 4ට 4 වරක් 3යි 3 වරක් 5 15යි 3යි 18. හරි අය කියලා දෙන්නද ඒක? දැන් මෙහෙමනේ පුතේ 23 මොඩ් 10යි 23 10න් බෙදුවම ඉතිරිය 3යි 23 10ව 2යි ඉතිරි 3යි ධන මෙතන ඉතින් කියේ 12 බෙදීම 4 12 4න් බෙදුවා උත්තරේ 3යි 3 වැඩි කිරීම 5 එකතු කරන කලින් ගුණ කරන බොට් මාස් දාන්න 3 වරක් 5 15යි ධන 3යි 18යි බොට් මාස් දාන්න ඉතින් වල ඉස්සලා මේක කරලා තමයි ගුණ කරන්නේ හරි 45 ඉඳලා බලමු එහෙනම් ඔන්න ප්‍රෝග්‍රෑමින් ටිකක් මම දැම්මා ඔයාලට ඉහත පහත ව්‍යාජකේත කොටස p කොපමණ වාරයක් කවුද වන්දනා නෙවෙයි කවුද අපේ අර මේ ඉන්නවා හොඳ දුවක් ඒ අක්කර හරි ෆෝවර්ඩ් මෙයා නම් උත්තර දෙන්නේ නැහැ නේ සයන්ස් කොලේජ් දුව කවුද අපේ වාසනාකෝ වාසනා හිටියා නේ මෙතන භාග්‍ය එයාගේ අක්කා වාසනා නේ මෙයා භාග්‍ය අක්කා නම් අපෝ ඉස්සර පන්තියේ හරි ෆෝවර්ඩ් ළමයෙක් උත්තර දෙනවා හොඳට නේද සයන්ස් කොලේජ් ප්‍රයිස් එක දුන්නත් එයාට මේ මෙයා ඉන්නවා මම ඉන්න බලන්න අභාග්‍යයි ඉන්න මේ ඉන්න හොරගෙඩියා වගේ පේපර් එකක් කරගෙන දැන් නැහැ භාග්‍ය පේපර් එක කරාද ඔව් සර් ලකුණු කීයද තියෙන්නේ 86 හරි කියාරෙන් ඇහුවා නේ මම කියාරෙන් ඇහුවා ප්‍රශ්නයක් මම කියන්න බෑ පුතේ මේක භාග්‍ය උත්තරේ 1 හරි බලමු මෙතන n තියෙනවා අවුට්පුට් එක තියෙනවා n වලගේ එක උන්තරහන් ඉන්නේ n වලගේ එකයි පහට වඩා එක කුඩාද ඔව් එහෙනම් ඔන්න එක print කරනවා n දන එකයි n වලගේ දෙක වෙනවා දෙක කුඩාද පහට ඔව් එහෙනම් දෙක පෙන්නනවා 3 වෙනවා 3 කුඩාද පහට ඔව් එහෙනම් 3 පෙන්නනවා 3යි 1යි 4 4 කුඩාද ඔව් 4 පෙන්නනවා 4 පෙන්නවා 4යි 1යි 5 වෙනවා 5 5ට කුඩාද නැහැ එහෙනම් 4 එහෙනම් උත්තරේ හරි නේද very good උත්තරේ 1 2 3 4 තමයි පෙන්නේ හරි ආයෙත් බලන්න n වලගේ තියෙනවා output එක තියෙනවා print කියලා ලියන්න මම ඒක while එක යන්නේ පුතේ කොන්දේසිය සත්‍ය නම් n වලගේ 1යි 5ට වඩා 1 කුඩාද කුඩයි කියන එක මේකේ තියෙන්නේ කොන්දේසි දන්නවද පහට වඩා එක කුඩාද එක කුඩායි නම් ඔව් නම් තමයි print කරන්නේ n. එහෙනම් n කියන්නේ එක නිසා එක පෙන්නේ. n ධන 1යි කියන්නේ n වලගේ එකකින් වැඩි වෙනවා නේ. 1 ධන 1 කියන්නේ n වලගේ 2යි. එකෙන් හිටියේ 2යි. 2 කුඩාද පහට ඔව් එහෙනම් 2 පෙන්නවා. මෙයා 3 වෙනවා. එකකින් වැඩි වෙනවනේ. 3 පෙන්නනවා. 3යි 1යි 4යි. 4 කුඩාද ඔව් 4 පෙන්නවා. 4යි 1යි 5යි 5 කුඩාද පහට වඩා 5 කුඩාද නෑ නතර වෙන. එහෙනම් උත්තරේ ඉන්නේ 1 2 3 4 විතරයි. තේරුණා නේද පුතේ? ඔව් ඉතින් පහට වඩා 5 කුඩාද ඔව්ද නැද්ද මන්දිද?
මං කියන පහට වඩා පහ කුඩාද ඔව්ද නැද්ද? නෝ කියලා ලියන්න කිව්වේ මං අහනවා. වගේ ඔව්ද නැද්ද? පහට වඩා නැහැ. ඉතින් නෑ නෑ නෝනේ. පහට වඩා පහ කුඩාද නැහැ. එහෙනම් නැහැ. නැත්තම් ඉතින් වයිල් එකක් නෝනන් අතර එනවා. ඉතින් පුතේ ඔයාලට මේ ප්‍රෝග්‍රෑමින් කරලා නැත්නම් දැන් තිසර එනවද අර සිකුරාද උදේ ක්ලාස් එකට? තිසර ශ්‍රීමාල්. ගලේල කලාපේ දැන් මම ප්‍රෝග්‍රෑමින් සති දෙකක් දෙකක් කරා ඔයාලා එනවද? එහෙනම් ඒකෙන් අල්ල ගන්න. ඒකෙන් මම මුල ඉඳලා කරනවා. ඒක තමයි. දැන් මෙහෙම එවුවොත් එහෙම. පහට වඩා පහ විශාලද? මන්දිත උද නැද්ද? පහට වඩා ඒත් නෑ. එහෙනම් ඒත් නෝ තමයි. ඒත් නෝ. තේරුණාද ඒක? ඒත් නෑ තමයි ඈ. හරි. එහෙනම් මට මේකට උත්තරේ දෙන්න මන්දිත 46ට 1. ඔව් දැන් හෙට උදේ 6ට තියෙනවා. හෙට උදේ 6ට ගලේල කලාපේ ප්‍රෝග්‍රෑමින් කරනවා. මුල ඉඳලා කරන්නේ. ළමයිගේ සහභාගීත්වය හොඳටම මදි. මන් දන්නේ ඔයාලා එනවද කියලා. නේද? ඉතින් ඒ පාඩම් මිස් වුණා ළමයි ඉන්නනේ. ඒක ඉගෙන ගන්න. ඉතින් අයි කිසි ප්‍රශ්නයක් නැහැ. බලමු මේක. 9 තියෙන්නේ. sorry n තියෙන්නේ. n වලගේ මේ තියෙනවා print එක. n වලගේ 9. පහට වඩා 9 වැඩිද? ඔව්. n සමානයි n ඍණ 2යි කියන්නේ 9 තියෙන මෙතන 9න් 2ක් 7යි. දැන් 7 චෙක් කරනවා මෙතෙන් ගිහිල්ලා පහට වඩා 7 වැඩිද? ඔව්. එහෙනම් n ඍණ 2 ගෙන n වලගේ 5 වෙනවා. පහට වඩා 5 වැඩිද? නෑ. එහෙනම් while එක ඉවර වෙනවා. print කරනවා n කියන්නේ කීයද නම් 5. උත්තරේ අංක 1 නේද? තේරුණාද ඒක? දැන් මේවා මෙහෙම ඔයාලා මුලවත් දන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ මම මේ කියන ඒවා. අකක් මුලක් නැහැ. ඔයාලා while කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් until දන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. මට ප්‍රෝග්‍රෑමින් කියලා දෙන්න බෑ පුතේ. හෙට උදේ 6ට ඉන්නේ. ඒ තිසර හිටියද ගිය සතියේ ප්‍රෝග්‍රෑමින් එකට කලාපයේ තිසර ශ්‍රීමාල් ආයක තමයි නෑ නිදලා නෑ නේ. ඇයි හිටියේ නැද්ද? මං හැමදාම දාන්න සෙමිනා තියෙනවා. හැමදාම කියන උදේ 6ට සෙමිනා එක තියෙනවා අතන. ඉතින් වීඩියෝ නම් දාන්නේ නෑ මං. මොකද්ද ක්ලාස් එක? උදේ 6ට තියෙනවද හෙට? ඉස්කෝලේ මොකද්ද පුතේ වාගේ? තිසර ශ්‍රීමාල් වීඩියෝ දාන්න නෑ පුතේ. හැබැයි මම කරනවා විතර Zoom එකේ. තිසරගේ ඉස්කෝලේ මොකද්ද? ගන්තිරියාගම. හරි. තේරුණා නේද පුතේ? හැබැයි ඉතින් අපි මේවා ප්‍රෝග්‍රෑමින් කියු මේ වීඩියෝස් තියෙනවා ටෙලිග්‍රෑම් එකේත් මුල ඉඳලා තියෙන ඒවා බලන්නත් පුළුවන් ඈ. 47. ඒක මට දෙන්න හරේෂා. 47 උත්තරේ මොකක්ද? ඉක්මනට කියන්න පුතේ. දන්නේ නැද්ද ඒක? එහෙනම් අපි පහන් ලංකාවෙන් ආවම. පහන් ලංකා 3. සකසනේ වේගය 3.4 හරිනේ මෙතන 3.4 GHz කියන ප්‍රොසෙසරේ සකසනේ. මෙහෙයුම් පද්ධතිය Windows 8.1 හරිනේ. ඉතින් 64 bit එකක් හරි. ප්‍රධාන මතකේ 2GB. ප්‍රධාන මතකය කියන්නේ කවුද? memory එක. memory එක 16GB තියෙනවා නේ. DDR3 MHz වලින් වේගයමයි. වැරදි උත්තරය 3. පරිගණක අඟල් 32ක් වේ. හරි 23ක් වේ. හරි. ස්ක්‍රීන් එක 23යි LED තියෙන්නේ. එහෙනම් වැරදි උත්තරේ කවුද? අංක 3 නේ. ඒක දැනගන්න ඕන හරියෂ ඈ. මම දීලානේ තියෙන්නේ මේ දෙන. ඩිස්ප්ලේ කියන්නේ මොනිටර් එන්නේ. ඉතින් අකල් 23යි නේ. මෙතන 23 හරිනේ. මෙහෙයුම් පද Windows 8.1 කියලා දීලා තියෙන හරිනේ ඉතින්. සකසනේ CPU අපි දන්නවනේ මේ තියෙන්නේ 3.4 GHz කියලා දීලා තියෙන්නේ. 48. ඒක මට දෙන්න උත්තරේ රවිදු එහෙවරට මිනිහ ආපු ගම දුවනවා කසබස ලාම්තු ගහව ගැරන්ටි ආව. කියන උත්තරේ පුතේ 3. ඉස්සලා දිව්වේ නැද්ද ඒක? මොකද සිග්නල් නැති වුණා. සිග්නල් ගියා සර්. හරි මං හිතුවා දිව්වද කියලා ටින් ගන්නට. හරි
ඒක තමයි මේ රජයේ පුතේ මොනවත් නෙවෙයි ළමයිට දෙන්න දුන්න හොඳ කවරේජ් එකක් දීලා මේ Zoom වගේ data යනේවට ෆී දුන්නා නම් ඉවරයි පුතේ ළමයිට පාවිච්චි කරන්න. මේ බොරුට 5000 වල් දෙනවා. කරන්න දුන්නේ කියන පුතේ ලංකාව පුරාම පොඩි රටන වර්ග කිලෝ 65610 යන මේක වටේට full coverage එකක් දීලා ළමයිට ඊට පස්සේ පුළුවන් නම් උන්ට සිග්නල් තියෙන දෙන්නත් එකම මේ පැකේජස් අඩු කරන් හරි data ළමයිට. ඒක නැතුව මේ පිස්සු ගෙලනවා බොරුවට. හරි. පහත පැස්කල් ලැබෙන ප්‍රධාන. දැන් බලන්න x කියන්නේ ඉන්ටිජර්. ඉන්ටිජර් කියන්නේ මොනවද? ධන හෝරින පූර්ණ සංඛ්‍යා. රියල් කියන්නේ ධන හෝරින භාග සංඛ්‍යා. බූලියන් කියන්නේ තාර්කික දත්ත. ස්ට්‍රිං කියන්නේ අකුරු අනුක්‍රමයක්. චා කියන්නේ එක අකුරක්. බලමු x සමානයි 1යි. රිපීට්. until යන්නේ පුතේ කොන්දේසි අසත්‍ය වෙලා ඉන්න එකක් විතරයි ඈ. until කියන්නේ අසත්‍ය නම්. right කියන්නේ output කියන්නේ output එකේ ප්‍රතිදානයනේ. print එක. right කියන්නේ print එක output එක. x වලගේ එකයි repeat කියන්නේ නැවත මේ ටික තමයි නැවත නැවත කරන්නේ right x කියන්නේ x පෙන්නවා x කියන එක නිසා එක පෙන්නවා x සමානයි x ධන 1 x සමාන x ධන 1 කියන්නේ x වලගේ කීයද පුතේ 2 වෙනවා right x කියන්නේ කීයද වෙන්නේ 2 පෙන්නනවා 2 පෙන්නලා x ධන 1 කියන්නේ 2යි 1යි x වලගේ 3 වෙනවා 3 වෙනවා දැන් 3 සමානද 3ට yes වෙද්දි නතර වෙනවා until එකක් ඔව් නම් නතර වෙනවා no නම් කරනවා while එකක් yes නම් කරනවා no නම් නතර වෙනවා එහෙනම් උත්තරේ හරි නේද 1 2 විතරයි හැබැයි මෙතන ln තිබුණා නම් output එක එන්නේ හරහට නෙවෙයි 1 2 පහළට එන්නේ l එන හින්දා තේරුණාද ln කියන්නේ new line පහළට එනවා එහෙනම් උත්තරේ අංක 3 තමයි ඉස්සර වාට දැන් මේක මට කියලා දෙන්න බෑ පුතේ ඔයාලා මුකුත්ම දන්නේ නැහැනේ මේ වගේ දැන් මට වැරස්නේ ඔයා මේ until දන්නේ නැහැ while දන්නේ නැහැ මුකුත් දන්නේ නැහැ එතකොට මට මේ පාඩම විනාඩි 5 මේක මුත්තේ මම මාස 3ක් උගන්වපු පාඩම ඒ නිසා මම හිතන්නේ බොරු උත්සාහයක් ගන්නවට මේක මම කියලා දෙන්න හදනවා කියලා ඉස්සර මුකුත්ම දන්නේ නැති කෙනෙක්නේ ඒක නිසා මම හිතන්නේ මේ කාලේ අපරාධේ මට ඔයාට හොඳ වැඩේ ටෙලිග්‍රෑම් එකේ බලන්න පරණ වීඩියෝස් ප්‍රෝග්‍රෑමින් වල දාපු වීඩියෝස් ඇති ගිය දෙසැම්බර් වගේ කරේ ඒව බලන්න පුතේ ඔයා මොකද මේ කන්සෙප්ට් එකක්වත් නැහැ වගේ මේ වගේ නේ ඒ නිසා මගේ අපරාධ මහන්සිය මේක මං හිතන්නේ මට යා ලොකු ටයර්ඩ් එකක් එනවා මේක වට කියලා දෙන්න. ඔයා හොඳ වැඩේ හෙට පුළුවන් නම් සිකුරාදා උදේ ඉන්න අපේ කලාපේ සෙමිනාර් වලට උදේ මං අද රාත්‍රී ලින්ක් එක දාන්න. හෙට උදේ 6 8 වෙනිකම් ප්‍රෝග්‍රෑමින් නම් මුල ඉඳලා කරනවා. ඒ ප්‍රෝග්‍රෑමින් බැරි අය එතන ඉන්න වෙන පුතේ මේ පේපර් එකක් කරද්දි මට ප්‍රෝග්‍රෑමින් කියලා දෙන්න බෑ. මේක පුළුවන් මට උත්තරේ එන විදිය කියලා. හැබැයි ඔයා until වෙන්නේ මොකක්ද වෙන්නේ? පැස්කල් කියන්නේ මොකක්ද? ඉන්ටිජර් කියන්නේ මොනවද? මුකුත්ම දන්නේ නැතුව පුතේ මාස 3ක් උගන්න බෑ මට විනාඩි 3කට 4කට උගන්නන්න බෑ. ඒක අපරාධ වෙලාව. ඔයාටත් අපරාධයි අපිටත් අපරාධයි නේ. ඒක නිසා අපි අතහැරලා ඊළඟට යන්න ඈ. මට පහන් ලංකා කියන්න බලන්න පුතේ 49ට. හයි සර්. දෙකනේ උත්තර කියන්නේ. ඔව් සර්. හරි බලමු. මේකේ තියෙන පුතේ දැන් විචාල්‍යයන් ටික ලියන්න ඕනේ. විචාල්‍යයන් කොහොමද තියෙන්නේ? කවුන්ට් තියෙනවා. ඊට පස්සේ ඩිස්ප්ලේ එක තියෙනවා. නේද? ඊට පස්සේ කවුන්ට් තියෙනවා ඩිස්ප්ලේ තියෙනවා එච්චරයි නේ බලමු කවුන්ට් එක බිඳුවයි රිපීට් ඩිස්ප්ලේ හෙලෝ න ඩිස්ප්ලේ කරනවා හෙලෝ කියලා කවුන්ට් දන එක කවුන්ට් එක කීයද පුතේ 1 වෙනවා දැන් චෙක් කරනවා 4ට වඩා 1 වැඩිද දැන් මේ ටික රිපීට් වෙන්නේ මෙන්න මේ ටික රිපීට් වෙන්නේ 4ට වඩා 1 වැඩිද නැහැ නැත්තම් ඩිස්ප්ලේ හෙලෝ තාපාරක් හෙලෝ කියනවා කවුන්ට් එක 2 වෙනවා වැඩි වෙන එකකින් 2 4ට වැඩිද නැහැ. නැත්තම් තමයි until යන්නේ display hello වෙනවා. එහෙනම් hello කියලා පෙන්නනවා. count එක දැන් ආයෙ වැඩි වෙනවා 3 වෙනවා. 3 4ට වැඩිද නැහැ. එහෙනම් hello වෙනවා. count එක 4 වෙනවා. 4 4ට වැඩිද නැහැ. නැත්තම් ආපහු hello වෙනවා. count එක 4 1යි 5 වෙනවා. 5 4ට වැඩිද ඔව් වෙද්දි මේ පැත්තට පයින්නවා. නැත්නම් ටක් ගාලා නතර වෙනවා. මේ පැත්තට එනවා. 4ට වඩා 5 වැඩිද දැන් ඔව් එහෙනම් while එකක් ඔව් නම් තව පාරක් යනවා display hello කියනවා count ring එක ගැන count එක ආපහු 4 වෙනවා 4 වැඩිද 4ට නැහැ කියනවා while එකක් ඉවර වෙනවා එහෙනම් hello කියද 1යි 2යි 3යි 4යි 5යි 6 වතාවක් hello කියන තේරුණාද පුතේ එහෙනම් උත්තරේ අංක 2 එන්නේ මෙතනදි වෙන්නේ පුතේ until එක කොන්දේසි අසත් වෙලා ඉන්නකම් කර ඉන්නවා සත්‍ය වෙච්ච ගමන් මේ පැත්තට පයින්නවා while එක සත්‍ය වෙලා ඉන්නකම් කරනවා අසත් වෙච්ච ගමන් නතර කරනවා ඒක තමයි යෝග දෙන්නේ න හෙලෝ කියලා 6 වතාවක් වෙන්නන එහෙනම් අපි 50 බලමු අන්තිම ප්‍රශ්නේ නේද
මාන්දිත කියන 53 කියලා බලමු. අන්තර්ජාලයට අයිතිකාරු සිටි වැරදි නිර්වද්‍ය කියන ආන්නේ www සම්පතක් හඳුනා URL භාවිත කරයි. හරි. uniform resource locator www he ප්‍රමිතීන් ප්‍රතිපත් නිර්මාණ w3 ඔව් w3 තමයි ප්‍රමිතීන් ප්‍රතිපත් නිර්මාණය කරන්නේ. උත්තරේ 4 නෙවෙයිද? වලාකුළු භාවිත කරන්න පුළුවන් අන්තර්ජාලයේ නැතිව. උත්තරේ අංක 4 නේද? දෙක නෙවෙයි විශ්මී. දෙක www සම්පතක් හඳුනා URL තමයි. ඇයි අර අපි මෙහෙම ලියන්නේ? උදාහරණයක් http නේද? google.com වල ඉන්ඩෙක්ස් එකම දාලා ලියන්නේ මේ සම්පතක් හඳුනා ගන්න අපි URL එකෙන් තමයි. සම්පතක් URL කිසි ප්‍රශ්න නැහැ. මේක වැරදි නේද? මේක හරි එක නේ. හරි එක sorry උත්තරේ හරි හරි එක නෑ උත්තරේ 3 හරි එක නෑ. දෙක කොහොමත් වැරදි URL බා මේ 2යි 3යි දෙකම හරි sorry ඒකෙත් හදමු ඒ දෙකම හරි නිර්වද්‍ය අහන්නේ මම දෙකත් හරි විශ්මිත් හරි පුතේ දෙකත් හරි නිර්වද්‍ය නේ දෙකත් හරි තුනත් හරි මේ දෙක වැරදි මේකයි වැරදි 4යි 5 මේ 1යි 4යි විශ්මි හරි පුතේ නිර්වද්‍ය කහන් හරි එහෙනම් ඒකත් අපි හදමු උතර ප්‍රශ්න එක හදලෙමු ඒකෙත් මෙතනින් හදලෙමු හදලා ඒකේ දකුණු දෙන්නම් මම ප්‍රශ්න තුනක වැරදි තිබුණානේ එහෙනම් අපි මේකේ හදමු පුතේ සම්පතක් මේකේ බලමු අපි මේක ප්‍රමිතීන් සහ ප්‍රතිපත්ති නිර්මාණය කරන්නේ කියන මේක වෙනස් කරපු ප්‍රශ්නය නිර්මාණය කිරීම ප්‍රමිතීන් සහ ප්‍රතිපත්ති සිදු නොකරයි කියලා සිදු කරයි නේ සිදු නොකරයි කියලා ලේසින් දැන් හරිය ඒකලා අපි මෙතනින් ඔයාලගේ දැන් මේකේ දැන් උත්තර දාමු 2යි 3යි දෙකම දාන්න වෙනවා නැත්නම් ලකුණු හොයන්න බෑ දැන් හරිනේ හරි දැන් බලමු මේක ඔයාලා බලන්න කරන හැටි මේක රෙස්පොන්සස් ගිහිල්ලා අපිට පුළුවන් ඕන ඉන්ඩිවිජුවල් බලන්නත් පුළුවන් එක්කෙනා ලකුණු මේ තියෙන එක්කෙනා ලකුණු දාපුවා ඊට පස්සේ මෙතන තියෙන උඩම තියෙනවා ඔයාලා බලාගන්න දැන් පස්සේ නේද අම්මකට අර පෙන්නන්නේ මෙතන ගිහලා Excel sheet එකට ගන්න පුළුවන් ඊට පස්සේ Excel sheet එක අපිට ෆයිල් ගිහිල්ලා මම මේක කරන්නම් ඕපන් ඊට ෂෙයා කරන්න පුතේ ඔයාලට මම මේක දැන් ෂෙයා කරන්නම් මෙතනින් ස්ක්‍රීන් ෂෙයා එකක් දෙන්න දැන් පේන නැති ඔයාලට මම හිතන්නේ ෆයිල් ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරන්නම් Excel වලට බෑ සෙමිනාර් රෙකෝඩින් දාන්න නෑ පුතේ ඒක බෑ ඔක වදයක් වෙනවා ඉතින් සර්ට කියලා පහුවෙලා දාගන්න එපා. සර්ට කියන්න බෑ IT ක්ලාස් එකේ තියෙන කියලා නවද කිව්වේ නැද්ද සර්ට? සර්ට බයයි නේ කියන්නේ නැහැ නේ. ඉන්න බලන්න පුතේ මම මේ දෙක කොපි කරලා ගන්නවා. පොඩි වෙනස්කම් වෙයිද දන්නේ නැහැ නේ පොඩක් බලමු හරි මම මේක PDF වලට සේව් කරලාම පෙන්නන්න දමිතය මොකද්ද මේ CNC මාන්නේ අරන් දින වැඩි නේද මේක මං සේව් as දෙන්න ඔයාලට පේනවද පුතේ? මේක හැදුවේ නෑ මං තාම. ඇයි දැන් මේක ආකාර විදිහට හදන්න බෑ. විනාඩියක් ඉන්න. මේක දැන් මෙතෙන් ගිහලා සෝට් කරන්න ඕන පුතේ මෙතනින්. දැන් හරිය. දැන් ෆයිල් ගිහලා save as දෙන්න ඕන. විනාඩියක් දෙන්න මට මම පෙන්නන්නම් මේක. PDF වලට අපි save කරමු. මම අර ඉස්සරහ ටෙස්ට් කරපයක් එතකොට ඔන්න වැඩිම දැන් ඕන් හරිය දැන් ආයි කිසි ප්‍රශ්නයක් නැහැ මේ හරිම ලකුණු තියෙන්නේ මම පස්සේ දාන්න පුතේ මේක ඔයාලා පේපර් හදන්න බිසි වෙලා ඉතින් රෑ 2යි 3 නිදියත් මේ දවස් ටිකේ හැමදාම රෑ 2 3 නිදියන්න පුතේ හැමදාම ඔයාලා මේ පේපර්ස් ටික ඇදුවයි 10 11 21 22 23 පන්ති පහට හදන්න බෑ ආර්ය තිලක තමයි වැඩිම ලකුණු 94යි
පහන් ලියනගේ 92යි, දේශාන්ත 90යි, අනුරුද්ධි බුද්ධිකා 90යි, මිනිදු ශ්‍රී බණ්ඩාර 90යි, නවෝද්‍යා තිසරණී 88යි, චමෝත් මිහිරංග 88යි, භාග්‍යා 86යි, චතුලි 86යි. හරිනේ බුද්ධිනී මේ ලකුණු දෙක පේන මුණසිංහ 82යි, වගීෂා 82යි, රිතික් 82යි, අනුෂ්කී සුරංග 80යි. මෙන්න මේ තමයි ලකුණු තියෙන්නේ ඈ. එනකොට මදි කියලා හිතන්නේ නැත්නම් ඔයාලට බලන්න ලකුණු ඔක්කොම තියෙනවා. මේ කවුද වික්‍රමනායක පන්තිය කියන තැනක් දාලා නම දාලා මේ තියෙනවනේ. මේ ලකුණු මදි ඈ. මේ දැක්කනේ දැන් සමහර ළමයි ඉන්න පුතේ මේ 20 ගණන් ගන්න ළමයිනුත් ඉන්නවා. මේ බොරු දන්නේ නැහැ නම ඉතින් 20 ගණන් 100න් 20 ගණන් 100න් 20 ගණන් ගන්න ළමයිනුත් ඉන්නවා පුතේ. ඉතින් හරිම කනගාටුයි ඈ. පේනවනේ මේ 20 ගණන් 30 ගණන් මේ. ඉතින් මේ මදි මං ඔයාලගේ ලකුණු ගැන සැටිස් නෑ පුතේ ඈ. සාමාන්‍යයෙන් මෙතන දැන් ඉන්න මේ මෙතනින් උඩවත් තියෙන්න ඕන මේ 90න් උඩ. ඉස්සර පුතේ පේපර් එක බැලුවා අපේ ළමයිගේ 97යි. ඔය වාසනාවගෙන් භාග්‍ය අක්කයි මරන්නේ සයන්ස් කොලේජ් එකෙන් මෙයා මදි. කවුද යාගේ අක්කට සාපේක්ෂව මදි ඈ. කවුද අපේ මේ දැන් හිටියා 82 නේ හිටියා 84ද. භාග්‍යා සෙනිරත්න 86යි මදි මට. වාගේ අක්කා 97යි 98යි ලකුණු ගත්ත ඉස්සර නේ. මදි. හරි. එහෙනම් අපි අද නවත්තමු. ඕන් කට්ටිය ගිහිල්ලා. වෙලාවක් ඇතුළත් කරන්න කියන පුතේ. ෆොටෝ එනවනේ ඒකේ. හරි අනේක පුතේ ඔයාලා මේ මෙහෙම පුරුද්දක් තියාගන්න. එක පාට දැන් සර්ට මට කියන්නේ ඒක පාට පටාස් කළා ක්ලාස් ඉවරෙද්දී බුස් කළා දැන් 60 ගානක් කියලා දැන් 40 ගානක් එහෙම කරන්න එපා. පුතේ සාමාන්‍යයෙන් ආයුබෝන් කියන්නේ යන්නේ නැහැ නේද? ආයුබක් කියන්න ඕනේ නැහැ. අඩුම ගානේ යන්නන්වත් කියනකන් ඉඳලා යන්න. එක පාට මේ ඔක්කොම ටික කරගෙන නේ අර කියන ගුඩ් නයිට් එකක් කියලා. බුදු සරණයි එක්ක මං අඩුම ගානේ මම බුදු සරණයි කියනකන්වත් ඉන්න ඔයාලා. ඒක බුරු වෙන්න පුතේ. අර නිකන් මොකද්ද වැඩේ කරගත්තොත් අර ලාම්තුල ගහපු ගැරන්ටි ටික පට ගාලා අයින් වෙන. එහෙම කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක මන් දන්නේ නැහැ. අපේ ළමයි හැදෙන විදිහ එක. මට ගුඩ් නයිට් කියන්නේ මං කියන අඩුම ගානේ මම හරි පුතේ නම් අද නවත්තමු කියලා බුදු සරණයි පුතේ කියලා කියනක අහනකන්වත් ඉන්න. ඔය ළමයි පුරුද්දක් නැහැ මේ දැන් 60 ගානේ දැන් වඩ පෙර දැන් කවුද 40 ගානක්. කස අයින් වෙලා ගිහිලා දැන් කියලා මොනවා ලොකු වැඩක් තියනවද දන්නේ නැහැ. හරි පුතේ නේ හරි පරිස්සමෙන් ඉන්න එනා බොඩ බුදු සරණයි මට බුසන කික ඉන්න එපා. මං ඔයාලට අඩුම ගානේ කරන ආශිර්වාද ගන්න පොඩ්ඩක් ඉන්න නේද? පුරු වෙන්න ඒක පුතේ ඒවා මේ මැනස්